සම්මා සම්බුදු සරණයි. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කරුණික සම්මා සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ලෝසතුන් හිතසුව පිණිස පැවැත්වීම අරමුණු කර ගනිමින් හැම දිනාටම මේ ලෞතර සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සුවසේ දැන කියා ගැනීමට වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට මං විවර කර දෙනුවස් ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවේ 76 වැනි වැඩසටහනයි මේ ආරම්භ කරන්නට නියමිත වෙන්නේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසරු 7 උදා වුණු මේ මොහොතේදී සූමියදෝම ඔස්සේ අන්තර්ජාලය හරහා ලෝකයේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම අද දිනේදී මේ එක්රැස්ව සූදානම්ව සිටින්නේ මීළඟ අභිධර්ම හා පාලි භාෂා පුහුණු වැඩසටහනට යොමු වීමටයි. අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන්නට අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව පිළිගනිමින් මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදසනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම්සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. සත්පුරුෂ හිතවතුනි, අද දිනේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කර ගනිමින් මේ උතුම් වැඩසටහනට ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්නට සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමීන් වහන්සේ කමා කර ගැනීමටත් වන්දනා කර ගැනීමටත් සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 76 වැනි පාඩමට සහසම්බන්ධ වීමට බොහෝ දෙනෙක් අද දිනේදී ලෝකේ පුරා විවිධ රටවල් ගණනාවක සිට සූමියදෝම ඔස්සේ සහසම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම වැඩසටහනත් පාලි භාෂා පුහුණුවත් ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාදාභිවන්දනීයව ආරාධනා කර සිටිනවා ස්වාමීනි. හොඳයි, අපි මුලින්ම নমස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් එක් දවසක් සම්පූර්ණ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ කර්ම චතුස්කය කියන පාඩමට අදාළ කරුණු කාරණයි මේ වැඩසටහන් වලදී ඉගෙන ගන්නෙ. ඉතින් මේ කර්ම චතුස්කයේදී අපි කෘත්‍ය කර්ම චතුස්කයට අදාළ ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීලක කර්ම ඉගෙන ගන්න යෙදුණා. කොට අද අපිට තියෙන්නේ උපඝාතක කර්මය ගැන ඉගෙන ගන්න. ඉතින් මේ කර්මයේ බෙදෙන්නේ කොහොමද? එතකොට කර්මයේ 16 ආකාර වෙන්නේ කොහොමද කියන එක අපි කලිනුත් පැහැදිලි කරගත්තා. නමුත් අපි ඒ කාරණාවත් නැවත මතක් කරගනිමින් අද පාඩමට යමු. රූප සටහන නැවත බලලා මේ කාරණා මතක් කරගමු. කර්ම චතුස්කේ අන්න කර්මය කුසල කර්මී අකුසල කර්මී කියන දෙකට පොදු වචනයක්. එතකොට මේ කර්මය
මූලික ආකාර 4යි නැත්නම් චතුස්ක 4කට බෙදෙනවා. කෘත්‍ය කර්ම චතුස්කය, ඊට පස්සේ විපාක දාන අනුක්‍රම කර්ම චතුස්කය, ඊට පස්සේ පාක කාල කර්ම චතුස්කය, ඊට පස්සේ විපාක ස්ථාන කර්ම චතුස්කය කියලා. එතකොට මේ චතුස්ක වලට අදාළ කර්ම අපි බලමු. කර්ම 16 අපි බලමු. කෘත්‍ය කර්ම චතුස්කයේ යටතේ ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. ඊට පස්සේ විපාක දානානුක්‍රම කර්ම චතුස්කයේ යටතේ ගරුක කර්මය, ආසන්න කර්මය, ආචීර්ණක කර්මය, කෘතත්වාත් කර්මය, එහෙම නැත්නම් කටත්තා කර්මය. ඊළඟට පාක කාල කර්ම චතුස්කය, දෘෂ්ට ධම්ම වේද්‍ය කර්මය, උපපද්‍ය වේද්‍ය කර්මය, අපරාපරිය වේද්‍ය කර්මය, අහෝසි කර්මය. ඊට පස්සේ විපාක ස්ථාන කර්ම චතුස්කය, අකුසල කර්මය, කාමාවචර කුසල කර්මය, රූපාවචර කුසල කර්මය, අරූපාවචර කුසල කර්මය. හොඳයි, එතකොට අපි මේ කර්ම අතුරින් මෙතන කර්ම 16ක් තියෙනවා. ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය කියන මේ කර්ම තුන ඉගෙන ගත්තා. එතකොට කෘත්‍ය කර්ම චතුස්කයේ තව එක කර්මයයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒක උපඝාතක කර්මය. එතකොට අද පිරිසට අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ උපඝාතක කර්මය. හොඳයි. ඒ හා සම්බන්ධ පාඩමේ කොටසක් තියෙනවා. ඒක කියවලාම ඉන්න. අවසරයි ස්වාමීනි. අන්‍ය කර්මයකින් උපන් සත්වයකුට ඒ ජාතියේ සැටියට ජීවත් විය යුතු තරම් කාලයක් ජීවත් වන්නට නොදී අතරදී ජීවිතය නසන කර්මය උපඝාතක කර්ම නම් වේ. උපච්ඡේදක කර්මය යනුද උපඝාතක කර්මයට තවත් නමකි. බොහෝ සෙයින් උපඝාතක වන්නේද අකුශල කර්මයමය. කුශල උපඝාතක කර්මද නැත්තේ නොවේ. ඒවා අප්‍රකටය. හොඳයි. එතකොට උපඝාතක කර්මය කියන්නේ මොකක්ද කියන එක මේ පාඩමේදී පැහැදිලි කරනවා. බලන්න, අන්‍ය කර්මයකින් උපන් සත්වයෙකුට ඒ ජාතියේ සැටියට ජීවත් විය යුතු තරම් කාලයක් ජීවත් වන්නට නොදී අතරේදී ජීවිතේ නසන කර්මය උපඝාතක කර්ම නම් වේ. එතකොට දැන් සත්වයෙක් යම් කර්මයකින් උපදිනවා. ඉපදුනාට පස්සේ ඒ ජීවිතයට අදාළව දීර්ඝ කාලයක් ආයු වින්දනය කරන්න පුළුවන්. නමුත් එතරම් කාලයක් ආයු වින්දනය කරන්න දෙන්නේ නැතුව අතරමඟදී මේ ජීවිතේ නසලා දානවා, සිඳලා දානවා. අන්නේ සිඳීමට, නැසීමට හේතු වන කර්මයට කියනවා උපඝාතක කර්මය කියලා. ඒක මව් කුසේ ඉඳිද්දිත් වෙන්න පුළුවන්. ඉපදීමේ පටන් මේ යම් කාලයකදී සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ උපඝාතක කර්මයටම කියන තවත් නමක් තමයි උපච්ඡේදක කර්මය. උපච්ඡේදක කර්මය කිව්වත් උපඝාතක කර්මය කිව්වත් දෙකෙන්ම කියවෙන්නේ එකම කර්මය. එනිසා ඒ නමත් මතක තියාගන්න. බොහෝ සෙයින් උපඝාතක වන්නේ අකුසල කර්මය. එතකොට මේ උපඝාතක කෘත්‍ය කරන්නේ බොහෝ සෙයින් අකුසල් කර්ම. නමුත් කුසල උපඝාතක කර්මද නැත්තේ නොවේ කියලා පැහැදිලි කරන කුසල උපඝාතක කර්මත් තියෙනවා. හැබැයි ඒවා බොහොම අප්‍රකටයි අපේ ධර්මයේ. එම ප්‍රකටව සඳහන් වෙලා නැහැ. හොඳයි. එතකොට අපි තව දුරටත් බලමු මේ උපඝාතක කර්මය කියන්නේ මොකක්ද කියන එක රූප සටහනක් ඔස්සේ මේ පැහැදිලි කරගන්නු තව දුරටත්. කෘත්‍ය කර්ම චතුස්කයේ ජනක කර්මය පැහැදිලි කරගත්තා. ඊළඟට උපස්තම්භක කර්මය පැහැදිලි කරගත්තා. ඊට උපපීඩක කර්මය පැහැදිලි කරගත්තා. එතකොට උපඝාතක කර්මය.
එහෙම නැත්නම් උපච්ඡේදක කර්මය. බලන්න මේ උපඝාතක කර්මය කියන්නේ මොකක්ද කියන එක මෙතන නිර්වශේෂ වශයෙන්ම පැහැදිලි කරනවා. ජනක කර්මය හෝ ජනක කර්මයෙන් උපන් ස්කන්ධ సంతානී සිඳ දමන කුසල අකුසල චේතනාව උපඝාතක කර්මය කියලා කියනවා. එතකොට ජනක කර්මයේ වේවා එහෙමත් නැත්නම් ජනක කර්මයෙන් උපන් ස්කන්ධ సంతානී අපි කලිනුත් පැහැදිලි කරා මේ ප්‍රවෘත්ති විපාක ස්කන්ධ సంతානී කියලා අදහස් කරන්නේ ප්‍රවෘත්ති විපාක. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ජීවිතය කියලා. විපාක ස්කන්ධ කියලා කියන්න පුළුවන්. මේ එතකොට ජනක කර්මය හෝ ජනක කර්මයෙන් උපන් මේ විපාක ස්කන්ධ එහෙම නැත්නම් ප්‍රවෘත්ති විපාක සිඳ දමන කුසල අකුසල චේතනාව උපඝාතක කර්මය නම් වෙනවා. හොඳයි. ඒක මතකයේ තියාගන්න ඕනි. එතකොට ජනක කර්මය සිඳ දමන ජනක කර්මයේ සිඳ දමන කුසල අකුසල චේතනාවන්ටත් කියන උපඝාතක කර්මය කියලා. ජනක කර්මය කියනකොට පිරිසට මතකයි ප්‍රතිසන්දි කාල ප්‍රවෘත්ති කාලයේදී විපාක සිත් සහ රූප කර්මජ රූප උපදවන කුසල අකුසල චේතනාවන්ට කිව්වා ජනක කර්ම කියලා. එතකොට මෙන්න මේ ජනක කර්මයන් සිඳ දමන කුසල අකුසල චේතනාවන්ටත් කියනවා උපඝාතක කර්ම කියලා. එහෙමත් නැත්නම් තවත් මේ අර්ථයක් තියෙනවා ප්‍රවෘත්ති විපාක. ඒ කියන්නේ සත්‍යයේ ඉපදුනාට පස්සේ ඒ ජීවත් වෙන කාලයේදී ප්‍රවෘත්ති විපාකයන් නසා දමන කුසල අකුසල චේතනාවන්ටත් කියනවා උපඝාතක කර්ම කියලා. එතකොට ප්‍රවෘත්ති විපාකයන් කියනකොට මේ උපඝාතක කර්මයේ පැහැදිලි කරනකොට අපිට කියන්න පුළුවන් ජීවිතේ. කුසලයෙන් හෝ අකුසලයෙන් හෝ උපන් ජීවිතේ. සිඳලා දානවා. දැන් ප්‍රවෘත්ති විපාක සිඳිනවා කියලා කියන්නේ ප්‍රවෘත්ති විපාක සිඳ දාලා මේ නවත්තලා දාලා ජීවිතයෙන් තොර කරනවා. ඒකට ප්‍රවෘත්ති විපාක කියනකොට ප්‍රවෘත්ති විපාක සිඳීමෙන්ම ජීවිතයෙන් තොර වෙනවා. එතකොට කලින් Tamanට මතක ඇති උපස්තම්භක කර්ම කියනකොට මේ ප්‍රවෘත්ති විපාකයන් බලවත් කරන නැත්නම් දියුණු කරන කර්ම තමයි උපස්තම්භක කර්ම කියලා කියන්නේ. ඊට පස්සේ උපපීඩක කර්ම කියනකොට ප්‍රවෘත්ති විපාකයන් දුර්වල කරනවා. නමුත් උපඝාතක කර්ම කියනකොට මෙතන ප්‍රවෘත්ති විපාක සම්පූර්ණයෙන්ම සිඳ දමන නැසලා දාන. ඒ තුල මේ සත්‍යය මේ මරණයටපත් වෙනවා. එතකොට මතක තියාගන්න ජනක කර්මයන් කුසල අකුසල ජනක කර්මයන් සිඳ දමන කුසල අකුසල චේතනාවන් චේතනාවන්ටත් කියන උපඝාතක කර්ම කියලා. ඒ වගේම තමයි ප්‍රවෘත්ති විපාකයන් සිඳ දමන කුසල අකුසල චේතනාවන්ටත් කියනවා උපඝාතක කර්මය කියලා. කර්මයන් කියලා. ඒකට ඒක මතකයේ තියාගන්න. අපි බලමු මේ උපඝාතක කර්මයන්. දැන් කුසල උපඝාතක කර්ම තියෙනවා අකුසල උපඝාතක කර්ම තියෙනවා. එතකොට මේ කර්මයන් කොයි විදිහටද මේ ජනක කර්මයන් නැසීම සහ ප්‍රවෘත්ති විපාකයන් නැසීම සිද්ධ කරන්න කියන එක අපි රූප සටහනක් ඔස්සේ බලමු. උපඝාතක කර්මය. අපිට කෙටියෙන් කියන්න පුළුවන් නසන කර්මය කියලා උපඝාතක කර්මයට. නසන කර්මය. එතකොට නැසීම කරන්නේ ජනක කර්මයන් සහ ප්‍රවෘත්ති විපාකයන්. එහෙම නැත්නම් අපි කියනවා ජනක කර්මයන් සහ මේ ජීවිතේ. ජනක කර්මයන් සහ ජීවිතය නැසලා දානවා. හොඳයි. ඒතර ජනක කර්මයන් නැසීම කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. ජනක කර්මයන් කියනකොට තමන් අර්ථයේ හිතට නගා ගන්න ඕනි. ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ලබලා දෙන
ඒ වගේම කර්මජ රූප උපද්දවන කුසල අකුසල චේතනා තමයි ජනක කර්ම කියන්නේ. එතකොට දැන් අකුසල උපඝාතක කර්ම තියෙනවා, ඊට පස්සේ කුසල උපඝාතක කර්ම තියෙනවා. අපි බලමු අකුසල උපඝාතක කර්මයේ කුමන ජනක කර්මයන්ද නසන්නේ කියලා. බලන්න අකුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ජනක කර්මයන් නැසීම සිද්ධ කරනවා. අකුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ජනක කර්මයන් නැසීම සිද්ධ කරනවා. ඊළඟට කුසල උපඝාතක කර්මයේ බලමු අපි. කුසල උපඝාතක කර්මයේ අකුසල කුසල ජනක කර්මයන් නැසීම සිද්ධ කරනවා. මෙතන මුල් එකේ කුසල අකුසල කියලා යෙදලා තියෙනවා. මේකේ අකුසල කුසල කියලා යෙදලා තියෙනවා. නමුත් ඒ කුසල අකුසල කියලා යෙදුනත් ගැටලුවක් නැහැ. එතකොට මෙන්න මේ විදිහට තමයි උපඝාතක කර්මයේ ජනක කර්මයන් නැසීම සිද්ධ කරන්නේ. එතකොට අකුසල උපඝාතක කර්ම නැවත බලන්න අකුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ජනක කර්මයන් දෙවර්ගයේම නැසීම සිද්ධ කරනවා. ඊළඟට කුසල උපඝාතක කර්මයක් අකුසල කුසල ජනක කර්මයන් කියන මේ දෙවර්ගයේම නැසීම සිද්ධ කරනවා. ඊළඟට අපි බලමු ප්‍රවෘත්ති විපාකයන් නැසීම කොහොමද වෙන්නේ කියලා. අකුසල උපඝාතක කර්මය බලමු අපි කුසල අකුසල ප්‍රවෘත්ති විපාකයන් නැසීම සිද්ධ කරන්නේ. ඊළඟට කුසල උපඝාතක කර්මය අකුසල කුසල ප්‍රවෘත්ති විපාකයන්. අකුසල කුසල ප්‍රවෘත්ති විපාකයන්. එතකොට දැන් අර මුල් උපස්තම්භක සහ උපපීඩක කර්මයන්ට වඩා මෙතන යම් වෙනසක් තියෙනවා. එතකොට මෙතනදී මේ උපඝාතනේ නැත්තම් නැසීම සිද්ධ කරනකොට කුසල අකුසල කියන කර්ම දෙවර්ගයේම ජනක කර්ම දෙවර්ගයේම අදාළ වෙනවා. ඒ වගේම ප්‍රවෘත්ති විපාකයන් ගන්නකොටත් එහෙමයි. ප්‍රවෘත්ති විපාකයන් නැසීමේදී අකුසල උපඝාතක කර්මයෙන් කුසල අකුසල ප්‍රවෘත්ති විපාක දෙවර්ගයේම නැසීම සිද්ධ කරනවා. ඒකට මේ වෙනසත් මතකයේ තියාගන්න අපි උදාහරණ තුලින් මේ කරුණු මේ රූප සටහනින් පෙන්වන කරුණු කාරණා අපි පැහැදිලි කරලා දෙනවා. එතකොට තව දුරටත් Tamanට ඒ කාරණා මනාව පැහැදිලි වෙයි. හොඳයි. එතකොට මුලින්ම තිබුණේ උපඝාතක කර්ම යටතේ ජනක කර්මයන් නැසීම. එතකොට උපඝාතක කර්මයේ ජනක කර්මයන් නැසනවා. ඒ කියන්නේ කර්මයක් තවත් කර්මයක් නැසනවා. නැත්නම් තවත් කර්මයක් යටපත් කරනවා. එතකොට මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරගමු. එතකොට දැන් මුලින්ම අපිට තිබුණේ අකුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ජනක කර්මයන් නැසීම. අකුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ජනක කර්මයන් නැසීම. එතකොට මේකෙදී අපි බලමු මුලින්ම අකුසල උපඝාතක කර්මය කුසල ජනක කර්මයන් නැසීම නැත්නම් සිඳ දැමීම යටපත් කිරීම කොහොමද කරන්නේ කියලා. අකුසල උපඝාතක කර්මයේ කුසල ජනක කර්මයේ සිඳීම. ඉමස්සපි කම්මන්තර උපච්ඡේදන මරණාසන්න කාලේ පාකට. මෙන්න මේ ජනක කර්මයන් නැසීම කියන එක ප්‍රකට වෙන්නේ මරණාසන්න කාලෙදී. ප්‍රකට වෙන්නේ මරණාසන්න කාලේ. ප්‍රකටව සිද්ධ වෙන්නේ මරණාසන්න කාලේ. කල්යාණ කම්ම බලයෙන් සුගති නිමිත්තේ උපට්ඨහන්තේ පුන පාප කම්මන්තම් පටිබාහිත්වා දුග්ගති නිමිත්තන් දස්සෙත්වා අපාය නිබ්බත්තේති. මරණාසන්න කාලෙදී යහපත් කර්මයක බලයෙන් සුගති නිමිත්තක් එළඹුණාට පස්සේ ඒ සුගති නිමිත්ත නැත්නම් ඒ කර්මයේ පාප කර්මයක් අකුසල කර්මයක් ඉදිරිපත් කරලා බැහැර කරලා යටපත් කරලා ඊට පස්සේ අකුසල කර්මයට අනුරූපී දුර්ගති නිමිත්තක් පෙන්නලා අපායේ උපදවනවා කියලා පැහැදිලි කරනවා.
අපාය ඉපදවනවා. එතකොට දැන් මරණාසන්න කාලයේදී අපි පිරිසට කියලා දීලා තියෙනවා මේ සත්‍යෝ තමන් කරපු කර්මයන්ට අනුරූපීව ඒ කර්මයේ සලකුණක් තමන්ට පෙන්වනවා. අපි කිව්වා කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා. මෙන්න මේ නිමිති තුනෙන් එකක් මරණයටපත් වෙන සාමාන්‍ය සත්‍යයන්ට මේ පෙනෙන්න නැත්තම් එළඹෙනවා. තමන්ට මේ මරණාසන්න කාලයේදී මේ නිමිති තුනෙන් එකක් පහළ වෙනවා. නිරායාසයෙන්ම සිද්ධ වෙනවා. එතකොට කර්මය කියලා කිව්වේ ඒ කරපු කුසලයේ හෝ අකුසලයේ සිහිපත් වෙනවා. කර්ම නිමිත්ත කියලා අදහස් කරේ කර්මයට පාවිච්චි කරපු උපකරණ නැත්නම් ඒ කර්මයට ගොදුරු වුණු පුජ්‍යලයන්, සත්‍යයන් මේ ආදී පෙනෙනවා. ඊට පස්සේ ගති නිමිත්ත කියන්නේ උපදින තැන සම්බන්ධයෙන් යම් සලකුණු පෙනෙනවා. සමහරුන්ට මේ වැස් වලටම පෙනෙනවා. සමහරුන්ට මේ මනෝද්වාරයට ලැබෙනවා. ආපාතගත වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි කල්පනා කරමු කෙනෙක් ජීවිතේ කුසලුත් කරලා තියෙනවා අකුසලුත් කරලා තියෙනවා. එතකොට මරණාසන්න මොහොතේදී මෙන්න මේ කෙනාට කුසලයක් තමයි ඉදිරිපත් වෙන්නේ ඊළඟ ජීවිතයේ සුගතිය උපද්දවන්න. ඒ වගේම මතක තියාගන්න සමහරුන්ට මේ කර්ම නිමිති ගති නිමිති මැරෙන්න දවස් ගානකට කලින් ඉඳන් පේනවා. දවස් ගානකට කලින් ඉඳලා පේනවා. එතකොට දැන් කෙනෙකුට මේක පැහැදිලි කරන්නේ කල්යාණකම බලය. ඒ කියන්නේ කුසල කර්මයක් මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙනවා. එතකොට මෙන්න මේ කුසල කර්මී බලයෙන් මේ තැනත්තාට හොඳ නිමිත්තක් දකින්න ලැබෙනවා. හොඳ නිමිත්තක් ලැබෙනවා. එතකොට අපි හිතමු මේ මල් පූජා කරපු කෙනෙක් කියලා. මේ මල් පූජා කරපු කෙනාට අන්න අර පූජා කරපු මල් පෙනෙන්න ගන්නවා. එහෙම නැත්නම් මේ මල් පූජාව නිසා යා උපදින තැන දිව්‍ය ලෝකේ උපදින නිසා දිව්‍ය විමාන පේනවා. එහෙම නැත්නම් දිව්‍ය රථ පේනවා. මේ වගේ දෙයක් මේ ගති නිමිත්තක් හෝ පෙනෙනවා. ඒ කියන්නේ දැන් යහපත් කුසල කර්මයක් තමයි අවසාන මොහොතේ ඉදිරිපත් වෙලා තියෙන්නේ ඊළඟ ජීවිතේ උපදින තැන තීරණය කරන්න. සුගතියක උපද්දවන්න. මේ නිමිත්ත මේ සුගති නිමිත්ත ඔන්න නැවත පෙනෙනවා. මේක පෙනෙනවා දැන් දවස් සමහරලාට දවස් කීපයක් පේන්න පුළුවන්. එතකොට යම් වෙලාවක මෙන්න මේ සුගති නිමිත්ත නොපෙනී ඊට පස්සේ මේ දුගති නිමිත්තක් පේන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක අපාය ගිනිදල්, එහෙම නැත්නම් නිරිසත්තු, එහෙම නැත්නම් තිරිසන් ලෝකේ උප්පත්තිය පෙන්වීම සඳහා සලකුණු කරන කැලෑ ආදී මේ වගේ දෙයක් පෙනෙන්න පුළුවන්. ඒ පෙනීම කියලා අදහස් කරන්නේ දැන් අර කුසල කර්මයේ අවසානයේදී එළඹ සිටපු කුසල කර්මයේ යටපත් කරලා දැන් අකුසල කර්මයක් ඉදිරිපත් වෙලා. එතකොට මෙන්න මේ අකුසල කර්මයේ උපඝාතක කර්ම ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා. එතකොට මේ අකුසල් කර්මී අර කුසල කර්මයේ යටපත් කරලා නැසලා දැන් මේ මතුවෙලා ඊළඟ ජීවිතේ විපාක හදලා දෙන්න උප්පත්ති හදලා දෙන්න. දැන් මේ අකුසල කර්මයේ ඉදිරිපත් වීමත් එක්කම මොකද වෙන්නේ දැන් අකුසල් නිමිති දුගති නිමිති තමයි පහළ වෙන්නේ. කලින් මල්වට්ටිය පෙනිපෙනි තිබ්බ හැම නැත්නම් දිව්‍ය රත ආදී පෙනිපෙනි තිබුණු කෙනාට දැන් පෙනෙන්නේ මේ ගිනිදැල්. එහෙම නැත්නම් නිරිසත්තු. එහෙම නැත්නම් කැලෑ ආදියක්. එහෙම නැත්නම් Taman මරපු සතෙක්. මේ වගේ දුගති නිමිත්තක් පෙනෙන්න ගන්නවා. ඊට පස්සේ මේ තැනත් මොකද වෙන්නේ? ඊට අනුරූපීව ගිහිල්ලා උපදින්නේ දුගති සතර අපායන් තැනක.
සතර අපායන් තැනක උපදිනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ අකුසල කර්මයක් තමන් කලින් කරපු අකුසල් කර්මයක් උපඝාතක කර්ම ස්වરૂපයෙන් මේ කෘත්‍ය කරමින් මෙන්න මේ මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙලා අර කුසල කර්මයේ නැසලා දානවා නැත්නම් යටපත් කරලා දානවා. කුසල කර්මයට විපාක දෙන්න අවස්ථාව මේ අහුරලා දානවා. එතකොට ඊට පස්සේ මේ අකුසල් කර්මයේ තමයි අකුසල් කර්මයට අනුරූපීව එතනත්තට මේ දුගති නිමිත්ත පේන්නේ මරණයටපත් වෙන තෙක්ම ඊට පස්සේ සතර අපාය තැනක උපදිනවා. එතකොට මේකට තමයි කියන්නේ මේ අකුසල උපඝාතක කර්මී කුසල ජනක කර්මී සිඳ දානවා කියලා. කුසල උපඝාතක කර්මී කුසල ජනක කර්මී සිඳිනවා. බලන්න මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වුණ ඒ කුසලය කලින් ඉදිරිපත් වුණු කුසලයක ජනක කර්මයක්. මොකද ඊළඟට ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක දීමට සමර්ථ කර්මයක්. නමුත් ඒ කර්මී වළක්වලා යටපත් කරලා මේ අකුසල කර්ම ඉදිරිපත් වුණා. අකුසල කර්ම ඉදිරිපත් වුණා. සතෙක් මරපු හෝ මේ අකුසල කර්ම ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා අන්න තමන්ගේ විපාකේ ලබා දුන්නා. එතකොට සාමාන්‍යයෙන් අපි කල්පනා කරොත් දැන් කෙනෙක් ඔන්න ස්වාමීන් වහන්සේලාට ජලයේ පැන් පූජා කරලා තියෙනවා. පැන් පූජා කරලා තියෙනවා. එතකොට මේ කෙනාට දැන් මරණාසන්න මොහොතේදී මරණ මංචකේ ඉන්නකොට නැත්නම් ලෙඩ ඇඳේ ඉන්නකොට සිහිපත් වෙන අවසානයේදී අන්නර වතුර පූජා කරපු පින්කම. එතකොට මේ පින්කම දැන් මෙන්න කුසල ජනක කර්මයක් ඉදිරිපත් වුණා. එතකොට ඊට අනුරූපීව ඔන්න පැන් පේනවා. එහෙම නැත්නම් පැන් පූජා කරපු භාජන පේනවා. එහෙම නැත්නම් එතනින් ඒ නිසා ගිහිල්ලා මනුෂ්‍ය ලෝකෙ ඉපදිනවා නම් මව් කුසක් හෝ පේනවා. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ ඉපදිනවා නම් දිව්‍ය විමාන ආදී පෙනෙන්න ගන්නවා. නමුත් මය ඒ ජීවිතේ කරපු අකුසලයකුත් තියෙනවා මේ කුරුල්ලෙක් මරලා. අපි හිතමු ගිරවෙක් මරලා. එතකොට මේ අවසාන මොහොතේදී අර වතුර පූජා කරපු පින්කම සිහිපත් වීම නිසා ඒ වතුර හෝ ඒ භාජන පෙනිපෙනි තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී අර පක්ෂියා මරපු ගිරව මරපු අකුසලේ ඉදිරිපත් වෙලා උපච්ඡේදක කර්මයක් ස්වරූපයෙන් ප්‍රඝාතක කර්මයක් ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා අර කුසලේ ජලයේ පූජා කරපු මේ කුසලේ යටපත් කරනවා. නැසලා දානවා. නැසලා දාලා මෙන්න මේ කුසලේ මේ අකුසලේ ඉදිරිපත් වෙනවා. පක්ෂියා මරපු අකුසලේ. දැන් පේන්නේ අර මරුණු ගිරව. එහෙම නැත්නම් ඒ නිසා ගිහිල්ලා උපදිනවා නම් තිරිසන් ලෝකේ නිකන් කැලෑ ආදිය තමයි දැන් නිමිති විදියට පේන්නේ. ඊට පස්සේ අවසානයේ මිය පරලෝ ගිහිල්ලා තිරිසන් ලෝකේ හෝ උපදිනවා. ඒ කර්මයට අනුරූපීව උපදිනවා. අන්න බලන්න මේ කුසල ජනක කර්මී අවසාන මොහොතේදී ඉදිරිපත් වුණු කුසල ජනක කර්මය අකුසල උපඝාතක පක්ෂියා මරපු මේ අකුසලයේ උපඝාතක කර්මයක් ස්වරූපයෙන් ඇවිල්ලා අර කර්මේ නැසලා දැම්ම නැත්නම් යටපත් කරලා දැම්ම. දැන් මේ තැනත්තා ගිහිල්ලා උපදින්නේ සතර අපායන් තැනක. එතකොට අකුසල උපඝාතක කර්මී කුසල ජනක කර්මී නැසන හැටි. කර්මයක් තවත් කර්මයක් යටපත් කරලා දානවා නැත්නම් නැසලා දානවා. එතකොට ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් අපි කතා කරේ මේ අකුසල උපඝාතක කර්මයේ කුසල සහ අකුසල ජනක කර්මයේ සිඳලා දානවා කියලා කියවනේ. ඒකෙදී අකුසල උපඝාතක කර්මයේ කුසලයේ සිඳින ආකාරයයි මේ අපි පැහැදිලි කරගත්තා. කුසල ජනක කර්මයේ සිඳින ආකාරය. ඊට පස්සේ අකුසල උපඝාතක කර්මයේ අකුසල ජනක කර්මයේ සිඳින ආකාරය කොහොමද කියලා අපි පැහැදිලි කරගමු. ඒකෙදි පැහැදිලි කරනවා දැන් කෙනෙක් අකුසල් කරලා තියෙනවා ජීවිතේ. අකුසල් කරලා තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් ඔන්න මේ සුනකයන් බල්ලන් මරලා තියෙනවා. ඒ වගේම තමයි කාලෙකදී මේ ගවයෙකුත් මරලා තියෙනවා.
එතකොට කෙසේ හෝ මරණාසන්න මොහොතේදී මේ තැනැත්තාට අර බල්ලන් මරපු අකුසලයේ තමයි ඉදිරිපත් වෙන්නේ. අකුසල් කර්මී, අකුසල් ජනක කර්මී ඉදිරිපත් වෙනවා. එතකොට ඊට අනුරූපීව ඒ කර්ම බලයෙන් කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්ත හෝ මේ ඊට පස්සේ කර්මයේ හෝ සිහිපත් වෙනවා. අපි හිතමුකෝ ගති නිමිත්ත කියලා. ගති නිමිත්ත විදිහට ඔන්න මේ තැනැත්තාට මේ තිරිසන් ලෝකෙ ඉපදීම සඳහා කැලෑ පේන්න ගන්නවා. පාළු කැලෑ ආදී පේන්න ගන්නවා. දැන් අර බල්ලන් මරපු අකුසලයේ ඉදිරිපත් වුණා. ඒ අකුසලයේ බලයෙන් නිමිත්තක් දුගති නිමිත්තක් දැන් මේ පෙන්වන්නේ කැලෑ. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ මේ කැලෑ පෙනීම නැවතිලා මේ තැනැත්තාට ගිනි දැල් පේන්න ගන්නවා. එතනදී අර බල්ලන් මරපු අකුසලේ මේ අකුසල කර්මයේ යටපත් කරගෙන ගවයා මරපු අකුසලේ ඉදිරිපත් වෙනවා. එතකොට මේ ගවයා මරපු නැත්නම් මේ හරකා මරපු අකුසලය උපඝාතක කර්මයක් ස්වරූපයෙන් අන්න අර පෙර අකුසල් කර්මයේ යටපත් කරනවා. නසනවා. නසලා මෙන්න මේ දෙවෙනි ගවයා මරපු අකුසල කර්මී දැන් ඉදිරිපත් වෙලා ඒ කර්ම බලයෙන් දැන් පෙන්නනවා මේ ගිනිදැල්. ඒ කියන්නේ නිරේ ඉපදීමට නිමිත්තක් වෙනවා. ගති නිමිත්තක් විදිහට. ඉතින් ඊට අනුරූපීව මේ තැනත්ත මරණයටපත් වෙලා ගිහිල්ලා නිරේ උපදිනවා. අන්න බලන්න දුර්වල අකුසලය දුර්වල අකුසල් වූ ඒ ජනක කර්මයේ බලවත් වූ අකුසල් කර්මයක් උපඝාතක කර්මයක් ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා නැසලා දැන් යටපත් කරලා දානවා. එතකොට මේක තමයි අකුසල උපඝාතක කර්මයේ අකුසල ජනක කර්මයන් නැසීම කියලා කියන්නේ. මෙතනදී මතක තියාගන්න බලවත් අකුසල උපඝාතක කර්ම දුර්වල අකුසල් ජනක කර්ම නැසීමයි සිද්ධ කරන්නේ. මරණාසන්න මොහොතේ දුර්වල අකුසලයක් ඉදිරිපත් වෙන්නේ නමුත් බලවත් අකුසලයක් තියෙනවා නම් ඒක අර දුර්වල අකුසලේ නැසලා යටපත් කරලා ඒකේ අවසාන ඉදිරිපත් වෙනවා. එතකොට බලන්න තිරිසන් ලෝකෙ ඉපදෙන්න හිටපු කෙනා දැන් උපදින්නේ නිරේ. වඩාත් දුක් ඇති තැනක. එතකොට අකුසල උපඝාතක කර්මී අකුසල ජනක කර්මී නැසව ආකාරය. එතකොට එතකොට අපිට පැහැදිලි මුලින්ම මේ අකුසල උපඝාතක කර්මයේ කුසල ජනක කර්මයන් සහ අකුසල ජනක කර්මයන් කොහොමද නැසන්නේ කියන එක. කර්මයක් තවත් කර්මයක් යටපත් කරන හැටි, නැසන හැටි. ඊළඟට කුසල උපඝාතක කර්මය. එතකොට කුසල උපඝාතක කර්මයක් අකුසල සහ කුසල ජනක කර්මයන් නැසීම සිඳීම සිද්ධ කරනවා. එතකොට අපි මුලින්ම බලමු කුසල උපඝාතක කර්මයේ අකුසල ජනක කර්මයන් කොහොමද සිඳ දාන්නේ කියලා. කුසල උපඝාතක කර්මයේ අකුසල ජනක කර්මයන්. පැහැදිලි කරනවා තදාහි පටමම් පාප කම්ම බලයන දුග්ගති නිමිත්තේ උපට්ඨහන්තේ පුන කල්යාණ කම්මන් තම් පටිබාහිත්වා සුගති නිමිත්තන් දස්සෙත්වා සග්ගේ නිබ්බත්තේති. පැහැදිලි කරන්නේ පළමුව අකුසල් කර්ම බලයෙන් දුගති නිමිත්තක් දුර්ගති නිමිත්තක් එළඹුණාට පස්සේ නැවත යහපත් කර්මයක් කුසල කර්මයක් ඉදිරිපත් වෙලා ඒ අකුසල කර්මී වළක්වලා සුගති නිමිත්තක් දක්වලා සුගතිය උපද්දවනවා. මේක තමයි කුසල උපඝාතක කර්මී අකුසල ජනක කර්මී සිඳ දැමීම මේ සිද්ධ කිරීම සම්බන්ධයෙන් කරන විස්තරය. එතකොට මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙන්නේ අකුසල කර්මයක්.
අකුසල කර්මයක් ඉදිරිපත් වෙනවා. ඒ අකුසල කර්ම ඉදිරිපත් වෙලා අකුසල නැත්නම් දුගති නිමිති පෙන්වනවා. නමුත් පසුව කුසල කර්මයක් ඉදිරිපත් වෙලා මෙන්න මේ අකුසල කර්මයේ යටපත් කරනවා. ඒකට ඒ කුසල කර්මයේ වෙලාවේදී උපඝාතක මේ කෘත්‍යයයි සිද්ධ කරන්නේ. ඒක උපඝාතක කර්මයක්. කුසල උපඝාතක කර්මයක්. අර අකුසල කර්මයේ අකුසල ජනක කර්මී නසන. ඊට පස්සේ කුසල ඒ උපඝාතක කර්මයේ විපාකයේ විදිහට සුගතිය උපදිනවා. මේකෙන් පැහැදිලි කරන්නේ මරණාසන්න මොහොතේදී දුගතිය ඉපදෙන්නට නියම වෙලා හිටපු කෙනෙක් අවසාන මොහොතේදී මේ කුසල උපඝාතක කර්මයක් ඉදිරිපත් වීම නිසා සුගතිය උපදිනවා. සුගතිය උපදිනවා. එතකොට මෙන්න මේ කුසල උපඝාතක කර්මය අකුසල ජනක කර්මයේ සිඳීම සම්බන්ධයෙන් අපේ ධර්මයේන කතාවක් තියෙනවා. කතාවක් තියෙනවා. මේ කතාවෙන් Tamanට හොඳට මේක පැහැදිලි වෙනවා. සමහරෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ කියපු කාරණා අනුව මෙහෙම දේවලුත් මේ මරණාසන්න මොහොතේදී වෙන්න පුළුවන්ද කියලා. වෙන්න පුළුවන්. එතකොට ඒ මනාව ඊට සාක්ෂි දරන කතාවක් අපේ ධර්මයේ නෝ. මේක මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ බහුධාතුක සූත්‍රයේ විස්තර කරන තැනයි මේ කතාව එන්නේ. එතකොට මේකේ පැහැදිලි කරනවා සෝනගිරි පාදේ කිර අචේල විහාරයේ සෝනත්තේරෝ නාම ඒකෝ ධම්ම කතිකෝ. එතකොට ඔය එදා කාලේ තිබිලා තියෙනවා මේ සෝනගිරි නැත්නම් සෝන පර්වතය කියලා පර්වතයක්. සෝන පර්වතය. මේ සෝන පර්වතයේ පාමුල තිබිලා තියෙනවා අචේල විහාරය කියලා විහාරස්ථානයක්. විහාරස්ථානයක් තිබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු තැනක්. එතකොට සෝනත්තේරෝ නාම ඒකෝ ධම්ම කතිකෝ. මෙන්න මේ අචේල විහාරේ ඉඳලා තියෙනවා සෝන තෙරුන් වහන්සේ. සෝන තෙරුන් වහන්සේ නමින් ධර්ම කතික ස්වාමීන් වහන්සේ නම. ධර්ම කතික බොහෝම විචිත්‍රව ධර්මයේ දේශනා කරන්න පුළුවන්. එතකොට සෝන කියන පර්වත පාමුල තිබුණ මේ අචේල කියන විහාරස්ථානයේ හිටියා ධර්ම කතික වූ සෝන තෙරුන් වහන්සේ. තස්ස පිතා සුනක ජීවිකෝ අහෝසි. මේ සෝන තෙරුන් වහන්සේගේ පියතුමා නමුත් මේ බල්ලන් මරමින් තමයි ජීවත් වුනේ. බල්ලෝ මරලා තියෙනවා. ඒ කියන්නේ සුනක ලුද්දක කියලා කියන්නේ බලු වැද්දෙක් කියලා. බල්ලෝ මරණ කෙනෙක්. එදා කාලේ මේට අනුරූපීව පේන්නේ මේ බල්ලන් පවා මරලා මේ මස් අරගෙන තියෙනවා කියලා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ බොහොම ධර්ම කතික ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි තමන්ගේ පියතුමා බල්ලන් මරණ තැනැත්තෙක්. තේරෝතම් පටිබාහන්තෝපි සංවරේ ටපේතුම් අසක්කොන්තු. දැන් මේ සෝන තෙරුන් වහන්සේ නිතරම මේ පියතුමාට කියනවා අනේ පියතුමනි ඔය අකුසල් කරන්න එපා. ඔය ප්‍රාණඝාත කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔය ප්‍රාණඝාත කරපු කෙනා ගිහිල්ලා අපාය ඉපදින්නේ. ඉතින් ඒ නිසා මේ තමන්ගේ මේ පුතා පැවිදි වෙලා දැන් මම පැවිදි වෙලා ඉතින් පියා ওই වගේ වැඩක් කරන එක හොඳ නැහැනේ. අනික ඔක මහා කුසලයක්. ඔය විදිහට නිරන්තරයෙන්ම මේ සෝන තෙරුන් වහන්සේ තමන්ගේ පියතුමාට මේ කරුණ පැහැදිලි කරන්න උත්සාහවත් වුණා. මේ අකුසලෙන් ගලව ගන්න උත්සාහවත් වුණා. නමුත් මේ ස්වාමීන් වහන්සේට හැකියාවක් ලැබුණේ නැහැ තමන්ගේ පියතුමා මේ අකුසලයෙන් මුදව ගන්න. ඉතින් කයේ ශක්තිය මේ පියතුමාට හොඳට කයේ ශක්තිය තියෙන තාක්කල් හොඳට වැඩ කටයුතු කරන්න පුළුවන් තාක්කල් මේ ස්වාමීන් වහන්සේ කියපු දේවල් ගණන් ගත්තේ නැහැ. මේකෙන් මේ සුනකේ බල්ලු මරණ එකෙන් අයින් වුණේ නැහැ. ඉතින් අවසානයේ දැන් මේ පියතුමා මහලු වෙලා. දැන් අර තරම් ඇඟේ ශක්තියක් නැහැ. ඉතින් ඒ කාලෙදී මානස්ති ජරකෝති මහල්ල
කාලේ අකාමකම් පබ්බා ජේසි. ඉතින් මේ මහලු වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ දැන්වත් ඔය අකුසලෙන් නිදහස් වෙන්න මහලු වෙලත් ඔය අකුසල් කරන්න එපා කියලා බලෙන් අකමැත්තෙන්ම මොකද කරේ තමන්ගේ පියතුමා ගෙන්නලා පැවිදි කරේ. පැවිදි කරුවා. මහලු කාලේ පැවිදි කෙරෙව්වා. ඉතින් තස්ස ගිලාන සෙය්‍යාය නිපන්නස්ස නිරයෝ උපට්ඨාති. ඉතින් පැවිදි වුණත් ඉතින් අර කුසල් ධර්මයන්ට එච්චර නැඹුරුනේ නැහැ. මොකද අකමැත්තෙන් පැවිදි කෙරෙව්වේ. ඒ නිසා මේ ශාසනයේ ගුණ පුරන්න එහෙම ලොකු උනන්දුවක් දැක්වේ නැහැ. ඉතින් පැහැදිලි කරනවා තස්ස ගිලාන සෙය්‍යාය නිපන්නස්ස නිරයෝ උපට්ඨාති. අන්න දැන් මේ පියතුමා දැන් තෙරුන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ නමක් දැන් මේ ස්වාමීන් වහන්සේට හොඳටම අසනීප වෙලා දැන් අමාරු වෙලා අවසානයේදී ගිලන් ඇඳේ දැන් ඉන්නේ. ගිලන් ඇඳේ ඉන්නකොට මෙන්න මේ ස්වාමීන් වහන්සේට නිරේ නිමිති පෙනෙන්න ගන්නවා. නිරේ නිමිති පේන්න ගන්නවා. නිරේ ගිනිදැල් නිරි සත්තු පේන්න ගන්නවා. ඒ වගේම තමයි සෝනගිරි පාදතෝ මහන්තා මහන්තා සුනකාගන්තා කාදිතු කාමාවිය සම්පරිවාරේසු. ඒ විතරක් නෙවෙයි අර සෝන කියන මේ පර්වත පාමුලෙන් මේ බල්ලන් මතුවෙලා මේ තෙරුන් වහන්සේගේ මේ ස්වාමින් වහන්සේගේ ළඟට ඇවිල්ලා වටේට ඇවිල්ලා මේ තමන් කණ්ඩ වගේ මේ බල්ලෝ එනවා. වටෙන්ම මේ ස්වාමීන් වහන්සේ හපා කණ්ඩ වගේ මේ බල්ලෝ එනවා පේනවා දැන් හිතට. මේ දැන් නිමිති පෙනෙන්නේ. සුගති නිමිති. කොට සෝන පර්වත පාමුලෙන් බල්ලෝ මතුවලා මේ ස්වාමීන් වහන්සේ දිහාට එනවා. හපා කණ්ඩ වගේ එනවා. දැන් මේවා පේන්න ගන්නවා අවසානයේදී. සෝ මහා බය බීතෝ. දැන් මේ ස්වාමීන් වහන්සේ හරියට බය වෙනවා දැන්. අවසාන මොහොතේදී අර කලින් වගේ කායික ශක්තියක් නැහැ. දැන් හොඳටම දුර්වල වෙලා කර කියා ගන්න දෙයක් නැහැ. අර වගේ භයානක දැන් නිමිති පේනවා. දුර්ගත නිමිති. ඉතින් බය වෙලා වාරේහි තාත සෝනාති ආහ. දැන් මේ තමන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේට කියනවා සෝනේනි ඔය එන්න දෙන්න එපා ඔය බල්ලන්ට. සෝනේනි බල්ලෝ එන එක වළක්වන්න කියලා මේ විදිහට බය වෙලා කෑ ගහනවා. ඉතින් ඒ වෙලාවේදී න පස්සසි තාතතම් පවත්තින් ආචික්කි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බලනවා ඉතින් බල්ලෝ මේ වටේට එන්නේ නැහැ මේ. මොකක්ද මේ දැකලා තියෙන්නේ කියලා දැන් අහනවා මේ තමන්ගේ මේ පියතුමාගේ මේ ස්වාමීන් වහන්සේගේ. එතකොට ඒ වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ මේ පියතුමා වූ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ මට මෙහෙම පේනවා මේ බල්ලෝ එනවා මගේ ළඟට මාව හපා කන්න එනවා. ඒ නිසා වළක්වන්න කියනවා. ඉතින් ඒ වෙලාවේදී මේ සෝන තෙරුන් වහන්සේ හිතනවා කතංහි නාම මාදිසස්ස පිතා නිරේ නිබ්බත්තිස්සති. අනේ මං වැනි පුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්ම කතික ස්වාමීන් වහන්සේ නමක් ඉන්න මේ මගේ මේ පියාණන් මේ ස්වාමීන් වහන්සේ කොහොමද ගිහිල්ලා නිරේ උපදින්නේ? කොහොමද නිරේ උපදින්න ඉඩ දෙන්නේ? ඒ නිසා පතිට්ඨාස්ස භවිස්සාමි මොනවා හරි පිහිටක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් කල්පනා කරා මේ මගේ පියාණන්ට ස්වාමීන් වහන්සේට දැන් නිරේ නිමිති පහළලයි තියෙන්නේ. නිරේ ගිහිල්ලා උපදින්න දැන් නියම වෙලයි තියෙන්නේ. මාවැනි කෙනෙක් ඉඳද්දි මගේ පියාට කොහොමද නිරේ ගිහිල්ලා උපදින්න දෙන්නේ? ඒ නිසා පිහිටක් වෙන්න ඕනි කොහොම හරි කියලා මේ සෝන ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා. ඊට පස්සේ සාමනීරේහි නානා පුප්පානි ආහාරාපෙත්වා චේතියංගන බෝධියංගනේසු තල සන්තරණක පුප්පං ආසන තල සන්තරණක පූජං සන්තරණ පූජං ආසන පූජංච කාරිත්වා පිතරම් මංචේන චේතියංගනං ආහාරිත්වා මංචේ නිසීදාපෙත්වා. මේ ස්වාමීන් වහන්සේ මේකට උපක්‍රමී විදියට කරන්නේ
සාමණේර ස්වාමීන් වහන්සේලා නම ලවා නොයෙක් වර්ගයේ මල් ගෙන්න ගන්නවා. ඇයි මේ සාමණේර ස්වාමීන් වහන්සේලා ලවා ගෙන්න ගන්නේ? මේ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා මල් කඩා ගන්න බැරිද? එතනදී මේ පැහැදිලි කරන්නේ උපසම්පදා මේ ස්වාමීන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට මල් කඩන්න බෑ. අමු ගස්වල අතු කඩන්න බෑ. එතකොට කොළ කඩන්න බෑ. ඉතින් නමුත් සාමණේර ස්වාමීන් වහන්සේලාට පුළුවන්. උපසම්පදා ස්වාමීන් වහන්සේලා කැඩුවොත් සිල්පදයක් කැඩෙනවා. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා මල් කැඩුවත් සිල්පදයක් කැඩෙනවා. ඒ නිසා තමයි මේ සාමණේර ස්වාමීන් වහන්සේලා ලවා මල් ගෙන්නවා ගන්නවා. නොඑක් වර්ගයේ මල්. ඊට පස්සේ චේතියංගන බෝධියංගනීසු චෛත්‍යංගනේ චෛත්‍ය මිදුල ඒ වගේම බෝධියේ මිදුල දෙකම අමදලා මොකද කරන්නේ අර මල් අතුරනවා. සම්පූර්ණම මේ මළුවේ මල් අතුරනවා. ඊට පස්සේ ආසන පූජංච ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ මළුවේ චෛත්‍ය මළුවේ ආසනයකුත් සකස් කරනවා. ඒක ආසන පූජාවක්. බුදුරජාණන් වහන්සේට කෙරෙන ආසන පූජාවක්. ඊට පස්සේ දැන් මේ මල් අර අතුරුවලා චෛත්‍ය මළුවේ බෝධි මළුවේ මල් අතුරුවලා චෛත්‍ය මළුවේ බුදුරජාණන් වහන්සේට ආසනයකුත් පනවලා ඊට පස්සේ මොකද කරන්නේ තමන්ගේ මේ පියාවන මේ ස්වාමින් වහන්සේ දැන් ලෙඩ ඇඳගෙන ඉන්නේ. මෙන්න මේ ස්වාමින් වහන්සේ ඇඳත් එක්ක මුසවාගෙන චෛත්‍ය මළුවට ගේනවා. චෛත්‍ය මළුවට ඇඳත් එක්කම අරගෙන එනවා. ඊට පස්සේ මංචේ නිසීදා පෙත්තා. ඊට පස්සේ චෛත්‍ය මළුවේදී ඇඳේ ඉඳවනවා. ඇඳේ ඉඳවලා කියනවා අයම් මහා තේර පූජා තුම්හාකං අත්තාය කතා. ස්වාමීනි මේ මල් පූජාව මේ ආසන පූජාව අපි කරේ ඔබ වහන්සේ වෙනුවෙන්. මේ මල් පූජාව ආසන පූජාව අපි කරේ ඔබ වහන්සේ වෙනුවෙන්. ඒ නිසා අයම් මේ භගවා දුග්ගත පන්නාකාරෝති වත්වා භගවන්තං වන්දිත්වා චිත්තම් පසාදේහි. ඒ නිසා මේක ඔබ වහන්සේ විසින් කරපු පූජාවක් හැටියට සලකන්න. වහන්සේ සියතින් කරපු පූජාවක් හැටියට සලකලා මේ මගේ මේ දුප්පත් පූජාව බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා කියලා හිතලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා හිත පහදවා ගන්න කියලා මේ සෝන ස්වාමීන් වහන්සේ තමන්ගේ පියතුමා වූ මේ ස්වාමීන් වහන්සේට කියනවා. අවසාන මොහොතේදී මේ පින්කමක් කෙරෙව්වා. එතකොට සෝ මහා තේරෝ පූජන් දිස්වා. දැන් මේ පියා වූ මේ ස්වාමීන් වහන්සේ මේ පූජාව දකිනවා. දැකලා මේ අතිශයින් ප්‍රසාදයට පත් වෙලා පැහැදීමට පත් වෙලා දැන් මොකද බයට පත් වෙලා ඉන්න මොහොතනේ. දැන් මේ වෙලාවේ මේ වගේ දෙයක් කියලා කියන්නේ හිතට පුදුම සැනසීමක්. හිතට පුදුම සැනසීමක්. හැබැයි අර කයේ හයිය තියෙන කාලේ මේවා කිව්වට හරියන්නේ නැහැ. මේ නමුත් දැන් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. හිතටම අසරණ වෙලා ඉන්නේ, බය වෙලා ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ හිත පහදවා ගත්තා. පහදවාගෙන තථා කරොන්තෝ චිත්තම් පසාදේති. අන්නර ස්වාමීනි මගේ මේ දුප්පත් පූජාව ඉවසන සේක්වා පිළිගන්නා සේක්වා කියලා පූජා කරමින් හිත පහදවා ගත්තා. මේ පියා වූ මේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ පැහැදිලි කරනවා තාව දේවස්ස දේවලෝකෝ උපට්ඨාසි. මෙන්න මේ පූජාවත් එක්කම මේ ස්වාමීන් වහන්සේට සුගති නිමිති පෙනෙන්න ගත්තා. දේවලෝක උපට්ඨාසි කියන්නේ දිව්‍ය ලෝක නිමිති පෙනෙන්න ගත්තා. පැහැදිලි කරනවා නන්දන වන, චිත්තලතා වන, මිස්සක වන, පාරුසක විමානානි. එතකොට මේ නන්දන වනේ පේනවා, මිස්සක වනේ පේනවා. මේවා දිව්‍ය ලෝකේ තවතිසාරු තියෙනවා. චිත්‍රලතා වනේ පේනවා, පාරුසක විමාන පේනවා. ඒ විතරක් නෙවෙයි නාටකානිච පරිවාරෙත්වා ඨිතා විහේසෝ. තමන්ගේ වටේ මේ දිව්‍ය නාටකාංගනාවන් වටේට පිරිවරාගෙන ඉන්නවා වගේ.
මේ දිව්‍යාංගනාවන් වටේට තමන් පිරිවරාගෙන ඉන්නා වගේ පෙනෙනවා. ඒ වෙලාවේදී අපේත සෝන. ඉතින් ඒ වෙලාවේදී සෝන ස්වාමීන් වහන්සේට කියනවා සෝනේන ඉවත් වෙන්න. ඉතින් ඒ වෙලාවේදී තෙරුන් වහන්සේ අහනවා සෝන ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි මොකද? ඒ වෙලාවේ කියනවා ඒ තාත මාතරවා ගච්ඡanti. සෝනේනි නුඹගේ මව්වරු වෙනවා. වටේටම ඇවිල්ලා ඉන්නවා කියලා කියනවා. ඒ කියන්නේ ඉතින් මව්වරු කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ අර දිව්‍යාංගනාව. ඉතින් ඒ වෙලාවේදී තේරෝ සග්ගෝ උපට්ඨිතෝ මහා තේරස චින්තේසි. අන්න ඒ වෙලාවේදී මේ පුත්‍ර වූ සෝන ස්වාමීන් වහන්සේ හිතනවා අනේ මගේ පියතුමාට දැන් සුගති නිමිති පහළ වෙලා. සුගති නිමිති පහළ වෙලා. ඉතින් මේ විදිහට මේ සෝන ස්වාමීන් වහන්සේ හිත හදාගත්තා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පියා වූ ස්වාමීන් වහන්සේ සුගතිය උපදිනවා. ඉතින් දැන් මේකෙන් පැහැදිලි කරන්නේ අර කලින් අකුසල ජනක කර්මයක් තමයි ඉදිරිපත් වුනේ. මරණාසන්න මොහොතේදී. අකුසල ජනක කර්මයන් අර බල්ලු මරපු අකුසලේ. මේක ඉදිරිපත් වෙලා දුගති නිමිති පෙන්වනවා. නමුත් අවසානයේදී මේ සෝන ස්වාමීන් වහන්සේ පිහිට වෙලා අර කුසලයක් කෙරෙව්වා. මේ කරපු කුසලයේ නිසා අවසාන මොහොතේදී මේ සිද්ධ කරපු කුසලයේ නිසා මොකද වුනේ? මේ කුසලයේ උපඝාතක කර්මයක් ස්වරූපයෙන් අර අකුසල ජනක කර්මී නැසලා දැම්මා. යටපත් කරලා දැම්මා. ඊට පස්සේ මේ කුසල කර්මයේ මේ විපාක විදිහට සුගතිය ගිහිල්ලා ඉපදුණා. ඒ කුසල කර්මයේ උපඝාතක කර්මයක් ඉදිරිපත් වෙනකොටම සුගති නිමිති පෙනෙන්න ගත්තා. ඊට අනුරූපීව ගිහිල්ලා සුගතිය ඉපදෙනවා. එතකොට බලන්න මෙතනදී මේ පැහැදිලි කරේ කුසල උපඝාතක කර්මය මේ අකුසල ජනක කර්මයන් සිඳ දාපු ආකාරය. දැන් එතකොට මේ කතාව අපිටත් තාම වටිනා කතාවක්. ඒතර දැන් මේකට අනුරූපීව පැහැදිලි වෙනවා අවසාන මොහොතේදී යමෙකුට අකුසලයක් ඉදිරිපත් වුණොත් එතකොට බලවත්ම කුසලයක් ඉදිරිපත් වුණොත් මේ විදිහට කරන්න බෑ. අපි කිව්වොත් පංචානන්තරේ කර්ම ආදී කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් එතනත්ත නිරේට යනවම තමයි. නමුත් සමහරුන් තරම් බලවත් අකුසල් කරලා නැහැ. නමුත් ජීවිතේ වැඩි කාලයක් කරපු අකුසල් නිසා සමහරලාට මරණාසන්න මොහොතේදී මේ දුගති නිමිති පෙනෙන්න පුළුවන්. සමහරු අද කාලේ කියනවා ඇඟ දනවා, ඇඟ පිච්චෙනවා, වදකියෝ එනවා. ඊට ওই විදිහට කී කෑ ගහනවා. මේ දුගති නිමිති පෙනෙනවා. එතකොට බොහෝ පිරිසක් අද උරු වෙලා ඉන්නවා මරණාසන්න මොහොතේදී තමන්ගේ ඥාතීන්ට දෙමව්පියන්ට පිරිත් අහන්න දානවා. පිරිත් කියවනවා. නැත්නම් බණ අහන්න සලස්වනවා. එහෙම නැත්නම් ওই බුද්ධ වන්දනා ආදී කරවනවා. එහෙම නැත්නම් අටපිරිකර ආදී පූජා කරනවා. මේ විදිහට කුසලයක සමාදන් කරවීම සිද්ධ කරන්න උත්සාහවත් වෙනවා බොහෝ දෙනෙක්. ඉතින් මේක බොහොම වටිනවා. අවසාන මොහොතේදී ඒ වගේ කරවන කුසල් අර අකුසල ජනක කර්මයන් නැසන උපඝාතක කර්ම ස්වරූපයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙලා සුගතියක උපදින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවන් වලදී කුසලයක සමාදන් කරවීමට උත්සාහවත් වීම බොහොම වටිනවා. බොහොම වටිනවා. එතකොට පිරිසට මේ කතාවෙන් හොඳටම පැහැදිලි වෙනවා මේ කුසල උපඝාතක කර්මී අකුසල ජනක කර්මී නසපු ආකාරය. මෙන්න මේ ක්‍රමයට මේ කුසල උපඝාතක කර්ම අකුසල ජනක කර්මයන් නසමින් තමාගේ විපාකයේ ලබා දීම වශයෙන් මේ සත්‍යයන් සුගතිය උපද්දවන. සුගතිය උපද්දවන. ඊළඟට කුසල උපඝාතක කර්මයේ කුසල ජනක කර්මී සිඳ දැමීම.
දැන් මේ කුසල උපඝාතක කර්මයේ අකුසල ජනක කර්මියත් සිඳිනවා. ඒ විතරක් නෙවෙයි කුසල ජනක කර්මය. කුසල ජනක කර්මයන් සිඳිනවා. මෙතනදී අදහස් කරන්නේ කුසල උපඝාතක කර්මී දුර්වල කුසල ජනක කර්මයන් සිඳීම ගැන. එතකොට එතනදී පැහැදිලි කරනවා දැන් යම්කිසි කෙනෙක් ජීවිතයේ යම් අවස්ථාවකදී දානයක් පූජා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කරලා තියෙනවා. එතකොට මේ දානීය පූජා කිරීමේ කුසලය මේ තැනැත්තට මරණාසන්න මොහොතේදී සිහිපත් වෙනවා. ඒකට බලන්න කුසල ජනක කර්මයක් මේක. ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දිය ලබලා දෙන්න ඉදිරිපත් වුණු කර්මයක්. එතකොට දැන් මේ තැනැත්තට අවසානයේ පේන්නේ මව් කුසක්. ගති නිමිත්තක් විදිහට ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකේ උප්පත්තියක් තමයි දැන් මේ කුසලයෙන් ලබලා දෙන්නේ. නමුත් ඒ අවසාන කාලයේදී මේ තැනැත්තට මරණාසන්න කාලේ දකින්න ලැබෙනවා සිවුරක්. එතකොට මේ තැනැත්තට සිහිපත් වෙනවා තමන් කරපු චීවර පූජාවක්. සංඝ රත්නය අරමුණු කරගෙන සිද්ධ කරපු චීවර පූජාව. මෙන්න මේ චීවර පූජාව මතක් වීමත් එක්ක මොකද වෙන්නේ? අර චීවර පූජා කරපු කුසලය ඉදිරිපත් වෙනවා. දැන් එතකොට ඒ කුසලයේ බලවත් කුසලයක්. සංඝයා වහන්සේලාට සංඝයා අරමුණු කරගෙන චීවර ගොඩාක් පූජා කරලා තියෙනවා. එතකොට අරට වඩා බලවත් සිතක් යෙදිලා සිද්ධ වුණු කුසලයක්. මෙන්න මේ කුසලයේ ඉදිරිපත් වෙලා මේක කුසල උපඝාතක කර්මයක් ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා අර දානීය පූජා කරපු කුසලයේ ඒ කුසල කර්මයේ යටපත් කරනවා. ඒක ඉවත් කරනවා. මඩ පවත්වනවා. ඊට පස්සේ මෙන්න මේ චීවර දානමේ කුසලයේ ඉදිරිපත් වුණාට පස්සේ උපඝාතක කුසල කර්මයක් ස්වරූපයෙන් අර පෙනුණු මේ ගති නිමිත්ත වෙනස් වෙනවා. වෙනස් වෙලා දැන් පේන්නේ දිව්‍ය රථ, දිව්‍ය විමාන ආදී. ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝකෙ ඉපදීම සඳහා අවශ්‍ය කර්මයක් තමයි ඉදිරිපත් වුනේ. චීවර පූජා කිරීම මේ කුසලයි. ඊට පස්සේ අවසාන මොහොත දක්වාමත් මේ චීවර පූජා කරපු කුසලයේ බලයෙන් අර දිව්‍ය ලෝක නිමිති පහළ වෙනවා. මිය පරලෝක ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිනවා. අන්න බලන්න කුසල උපඝාතක කර්මී කුසල ජනක කර්මයන් නැසපු හැටි. දුර්වල කුසලය මේ බලවත් කුසලයකින් යටපත් කරනවා. දුර්වල කුසලේ බලවත් කුසලයකින් යටපත් කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි කුසල උපඝාතක කර්මී කුසල ජනක කර්මයන් නැසන්නේ. එතකොට බලවත් ජනක කර්මයක් අවසාන ඉදිරිපත් වුණොත් දුර්වල කුසල උපඝාතක කර්ම ඉදිරිපත් වෙලා ඒක නැසන්නේ නැහැ. දුර්වල කුසලයක් ඉදිරිපත් වුණොත් ජනක කර්මයක් ස්වරූපයෙන් බලවත් කුසලයක් ඉදිරිපත් වෙලා ඒක යටපත් කරලා තමාගේ විපාකේ ලබා දෙන්න පුළුවන්. එතකොට මේ අපි පැහැදිලි කරේ කුසල උපඝාතක කර්මයේ කුසල ජනක කර්මයන් සිඳ දැමීම සම්බන්ධයි. එතකොට පැහැදිලි කරනවා මේ ධර්මයේ මේ ලෝකෝත්තර අරිහත් මාර්ග සිත කියලා කියන්නේ උපඝාතක කර්මයක් කියලා. අරිහත් මාර්ග සිත කුසල උපඝාතක කර්මයක් හැටියට දක්වනවා. ඒ කොහොමද? මේ අරිහත් මාර්ග සිතට කියනවා කර්මක්ෂේකර ඥානය කියලා. මාර්ග සිතට නැත්තම් මේ සිතේ යෙදෙන ප්‍රඥාවට අපි කියනවා කර්මක්ෂේකර ඥානය. එතකොට මේකේ කර්මක්ෂේකර ඥානය කියන්නේ කර්ම ක්ෂය කරලා දානවා. මේ අරිහත් මාර්ගඥානෙ පහළ වීමත් එක්කම වෙන්නේ කර්ම ක්ෂය කරලා දානවා. කොමන කර්මද ක්ෂය කරලා දාන්නේ? අනාගතේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති ලබා දීමට මේ සමර්ථ කර්මය. සියලු කර්මයන්. ඒ කියන්නේ මේ ජීවිතයෙන් පසු
මේ ජීවිතේ මරණයෙන් පසු විපාක දීමට බලය තියෙන සියලුම කර්මයන්ගේ ඒ කර්ම ශක්තිය සිඳලා දානවා. නැත්නම් ඒවා අවිපාක භාවයට පත් කරනවා. කුසලයි අකුසලයි දෙවර්ගයි. එතකොට ආයෙ නැවත උපදින්නේ නැහැ. මොකද ආයෙ කිසිම මේ කර්මයක් විපාක දෙන්නේ නැහැ. විපාක ශක්තිය සිඳලා දානවා. අන්න ඒ නිසා මේ අරිහත් මාර්ග කුසලය, අරිහත් මාර්ග සිත කියලා කියන්නේ දැන් මේ සිතේ යෙදෙන චේතනාව සියලුම මේ භවයෙන් පසු විපාක දීමට තියෙන සියලුම කුසල අකුසල කර්මයන් ඡේ කරලා දාන. නසලා දාන උපඝාතක කර්මයක්. උපඝාතක කර්මයක්. එතකොට ඒක මතකයේ තියාගන්න ඕනි මේ ජීවිතේට ලැබෙන්න තියෙන විපාක නෙවෙයි. මේ ජීවිතෙන් පසු. මොකද දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේට එහෙම මේ ජීවිතේ විපාක ලැබුණානේ ප්‍රවෘත්ති විපාක. අර පිණ්ඩපාත යනකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ කවුරු හෝ සත්තුන්ට මේ කපුටෙක් හෝ උඩින් යනකොට නැත්තම් වෙනත් දෙයකට හෝ ගලක් ගැහුවොත් ඒ ගල් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ වදිනවා. ලීයක් විසි කරත් ඒකත් ඇවිල්ලා ඇඟේ වදිනවා. ඒ පිණ්ඩපාතේ ගිහිල්ලා එන්නේ දැන් මේ රහතන් වහන්සේ නමක්නේ. පිණ්ඩපාතේ ගිහිල්ලා එන්නේ සිවුර ඉරිලා පාත්‍රේ බිඳිලා ඔළුව පැලිලා එහෙම තමයි එන්නේ. අර මිනිසු මරපු මේ අකුසල කර්මයේ විපාක රහත් තුනත් ඒ ජීවිතේ ලැබෙනවා. නමුත් රහතන් වහන්සේ ඊළඟට නැවත ඉපදින්නේ නැහැ. ඒකට අරිහත් මාර්ගඥාන මේ කර්මයේ කරන්නේ මේ ජීවිතයෙන් පසුවට විපාක දීමට තියෙන ප්‍රවෘත්ති හෝ ප්‍රතිසන්දි විපාක දීමට තියෙන සියලුම කර්මයන් නැසලා දාන. කුසල අකුසල් දෙවර්ගයෙන් නැසලා දාන උපඝාතක කර්මයක් තමයි මේ අරිහත් මාර්ග කුසලයේ කියලා කියන්නේ. හොඳයි. එතකොට අපිට ඊළඟට තියෙන්නේ මේ උපඝාතක කර්මය. කුසල උපඝාතක කර්මී වේවා අකුසල උපඝාතක කර්මී වේවා මේ ප්‍රවෘත්ති විපාකයන් නැසීම කොහොමද සිද්ධ කරන්නේ කියන එක. ප්‍රවෘත්ති කුසල අකුසල් විපාකයන් නැසීම කොහොමද සිද්ධ කරන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්න. හොඳයි අපි රූප සටහනට අදාළ රූප සටහන නැවත බලලම පැහැදිලි කරගමු. උපඝාතක කර්මී කියන රූප සටහන බලන්න මේකේ ප්‍රවෘත්ති උපඝාතක කර්මයන් කර්මයේ ප්‍රවෘත්ති විපාකයන් නැසීම. අකුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ප්‍රවෘත්ති විපාකයන් නසා දානවා කියන එක මේකේ පැහැදිලි කරනවා. ඊට පස්සේ කුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ප්‍රවෘත්ති විපාකයන්. හොඳයි. එතකොට අපි බලමු දැන් මුලින්ම පැහැදිලි කරේ අකුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ප්‍රවෘත්ති විපාකයන් නැසීම. මේකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් මේ කුසලයෙන් ඉපදුණු පිරිස නැත්නම් සුගතිය ඉපදුණු පිරිස වේවා අකුසලයෙන් ඉපදුණු පිරිස කියලා කියන්නේ සතර අපාය සත්‍යයන්. එතකොට මෙන්න මේ සත්‍යයන්ගේ ඒ ප්‍රවෘත්ති විපාකයන් නැසලා ජීවිතයෙන් තොර කරනවා. අකුසල උපඝාතක කර්මයෙන් සිද්ධ කරන්නේ ඒකයි. ප්‍රවෘත්ති විපාකයන් නැසලා ජීවිතයෙන් තොර කරනවා. එතකොට ඒක පැහැදිලි කරනවා කම්ම නිබ්බත්ත කන්ද සන්තානුපච්ඡේදනම් පන තස්මින් තස්මින් භවේ ආයු කම්මේසු විජ්ජමානේසු ලද්දෝ කාසස්ස කස්සච අපරාධ කම්මස්ස බලේන කල්ල කාලතෝ පට්ටාය අන්තරාව කේනචි රෝගේනවා බයේනවා උපක්කමිනවා මරන්තානම් වශයෙන් වේදිතබ්බා. ඒ කියන්නේ කෙනෙක් සුගතියක වේවා දුගතියක වේවා එහෙම නැත්නම් කුසලයෙන් වේවා අකුසලයෙන් වේවා ඉපදුනාට පස්සේ
තමන් සංසාරේ හෝ මේ ජීවිතේ හෝ කරපු යම් අකුසල් කර්මයක බලේ මේ අකුසල් කර්මයේ උපඝාතක කර්මයක් ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා ඒ ජීවිතේ ඒ දීර්ඝ කාලයක් ආයුෂ වින්දනය කරන්න දෙන්නේ නැතුව ජීවිතේ සිඳලා දානවා. නැසලා දානවා. නැත්නම් ප්‍රවෘත්ති විපාකයන් සිඳලා නැසලා ජීවිතෙන් තොර කරනවා. එතකොට ඒක එක්කෝ රෝග හට ගන්නවලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බය උපද්දවලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුගේ උපක්‍රමයකින් හෝ වෙන්න පුළුවන්. මෙන්න මේ කුමක් හෝ ආකාරයෙන් මේ සත්‍යයන්ගේ ජීවිතේ නැති වෙනවා. මේ ක්‍රමයෙන් තමයි මේ අකුසල උපඝාතක කර්මයේ මේ කුසල අකුසල ප්‍රවෘත්ති විපාකයන් නැසලා දාන්නේ. ඒතර මතක තියාගන්න කුසලයෙන් ඉපදුණු සුගති සත්‍යයක් වේවා අකුසලයෙන් ඉපදුණු දුගති සත්‍යයක් වේවා මෙන්න මේ සත්‍යයන් මේ තමන්ට ලැබුණු ජීවිතයේ දීර්ඝ කාලයක් මේ සත්‍යයන්ට ජීවත් වෙන්න නොදී අකුසල කර්මයක් උපඝාතක ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා ප්‍රවෘත්ති විපාක නැසලා ජීවිතෙන් තොර කරනවා. ජීවිතෙන් තොර කරනවා. එතකොට එතන විශේෂයෙන්ම අදහස් කරන්නේ භවාංග පරම්පරාව සිඳලා දානවා. භවාංග පරම්පරාව සිඳලා දානවා. එතකොට ඒ සත්‍යයට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට සමහර උපඝාතක මේ අකුසල් කර්ම වලින් අකුසල උපඝාතක කර්ම වලින් ඒ සත්‍යා ජීවිතයෙන් තොර කිරීම පමණක් කරනවා. දැන් මරා දැමීම පමණක් කරනවා. සමහර අකුසල් උපඝාතක කර්ම වලින් ඒ සත්‍යා මරා දමලා ඊළඟ ජීවිතයේ උත්පත්තියක් ලබා දෙනවා. ඒ කියන්නේ ඒ සත්‍යා නැසලා දාලා ප්‍රවෘත්ති විපාක සිඳලා මරලා දාලා ඒ අකුසලෙන්ම දුගතියක උත්පත්තියක් ලබා දෙනවා. එතකොට අපිට ඒවට උදාහරණ කතා අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට දැන් මේ ප්‍රවෘත්ති විපාකයන් නැසීම නැත්නම් ජීවිතයෙන් තොර කිරීම සම්බන්ධයෙන් කතා ප්‍රවෘත්තියක් තියෙනවා පිරිස දන්නවත් ඇති මේක. කියන්නේ මේ අකුසල උපඝාතක කර්මී. අකුසල උපඝාතක කර්මී මේ කුසල ප්‍රවෘත්ති විපාකයන් නැසීම සම්බන්ධයි. එහෙම නැත්නම් ඒ සුගතියක උපන් කෙනෙක් ජීවිතයෙන් තොර කරනවා. අකුසල උපඝාතක කර්මයක් ඉදිරිපත් වෙලා සුගතියක උපන් කෙනෙක් ජීවිතයෙන් තොර කරනවා. එතකොට ඒ සම්බන්ධයෙන් කතා ප්‍රවෘත්තියක් තියෙනවා. මේක මේ සාමාවතී ඇතුළු පිරිසට පැමිණිච්ච උපඝාතක අකුසල කර්මී සම්බන්ධයෙන් පැහැදිලි කරන කතාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේ කොසඹෑ නුවර මේ උදේන කියන රජතුමා තමයි රාජ්‍ය පාලනය කරේ. කොසඹෑ නුවර. මේ රජතුමාට හිටපු අග්‍ර මහේෂිකාවන් අතර එක්කෙනෙක් තමයි මාගන්ධියා බිසව, අනිත් කෙනා තමයි මේ සාමාවතී කියන බිසව. මාගන්ධියා කියනකොට පිරිස දන්නවා අර මාගන්ධිය කියන බමුණගේ කුරු රට හිටපු මාගන්ධිය කියන බමුණගේ දුව මේ. බුදුරජාණන් වහන්සේත් එක්ක යම් තරහක් වෛරයක් තියාගෙන හිටපු කෙනෙක් මේ. මොකද මාගන්ධියාට මේ තමන්ගේ පියතුමා නැත්නම් බමුණා මේ ස්වාමියෙක් හෙව්වා. ඉතින් ගැළපෙන කෙනෙක් හිටියේ නෑ. මොකද මෙය බොහොම රූප සම්පන්නයි. අවසානයේ බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට යෝජනාවක් ඉදිරිපත් කරනවා. තමන්ගේ දුව විවාහ කරගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට අන්න ඒ වෙලාවේදී මේ මාගන්ධියා බුදුරජාණන් වහන්සේත් එක්ක හිතේ වෛරයක් ඇති කරගත්තා. ඉතින් පසු කාලීනව මෙය මේ කොසඹෑ නුවර උදේන රජතුමාගේ අග්‍ර මහේෂිකාවක් හැටියට මේ රජමාලිගාවට එනවා. දැන් උදේන රජතුමා සරණ පාවා ගන්නවා. ඉතින් මේ සාමාවතී කියලා කියන්නේ බොහෝම ශ්‍රද්ධාවන්ත මේ බිසවක්.
උදේන රජතුමාගේ. එතකොට මෑයට හිටියා තව කාන්තාවන් නැත්තම් යෙහෙලියන් හිටියා 499 දෙනෙක්. රජතුමාගේ මේ අන්තපුර ස්ත්‍රීන්. මෑයත් එක්ක 500 දෙනයි. එතකොට සාමාන්‍ය ධර්මයේ කියනකොට කියන්නේ මේ සාමාවතී ප්‍රධාන 500 දෙනා කියලා. ඉතින් මේ සාමාවතී ඇතුළු මේ 500 දෙනා සෝවාන් වෙලා තමයි මේ කාලෙ වෙනකොට හිටියේ. සෝවාන් වුණෙත් මේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නෙවෙයි. කුජ්ජුත්තරා කියන මේ දාසියගෙන් බණ අහලා. කුජ්ජුත්තරා කියන දාසියකින් බණ අහලා. මේ උදේන රජතුමාගේ මේ රජමාලිගාවේ සේවය කරපු දාසියක් තමයි කුජ්ජුත්තරා කියන්නේ. ටිකක් කුදු ගතිය තියෙනවා මේ කාන්තාවට මේ දාසියට. ඊට හේතුව තමයි සංසාරේ කරගත්තු අකුසලයක්. පෙර ජීවිතයකදී පසේ බුදුරජාණන් වහන්සේ නමක් පොඩ්ඩක් එක පැත්තකට බර වෙලා වැඩම කරන්නේ. ඉතින් මෙන්න මේ කවටකමට අනිත් හිටපු කාන්තා පිරිසට මේ කාන්තාව අපේ පසේ බුදුරජාණන් වහන්සේ යන්නේ මෙහෙමයි කියලා පෙන්වුවා. ඒ අන්නේ අකුසලයේ නිසා මෑයට කුදු වෙලා උපදින්න සිද්ධ වුණා. ඒකයි කුජ්ජුත්තරා කියලා කියන්නේ. නමුත් මය එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණා. සෝවාන් වෙලා මේ සෝවාන් වුණාට පස්සේ මේ සාමාවතී ඇතුළු පිරිස දැනගත්තා මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ මේ පිරිස ආරාධනා කරා අපිටත් ඒ අහපු බණ කියන්න කියලා. ඉතින් මම මොකද කරන්නේ? මේ බණ කියනවා මේ රාජදේවරුන්ට. ඒ බණ අහලා මේ 500 දෙනා සෝවාන් වෙනවා. ඊට පස්සේ මේ කුජ්ජුත්තරා කියන දාසිය තමන්ගේ මව් තනතුරේ තබා ගත්තා. ඒ වගේම ආචාර්ය තනතුරේ තබා ගත්තා. එතකොට දැන් මේ සාමාවතී ඇතුළු මේ 500ක් බිසෝවරු සෝවාන් වෙලා හිටියේ. ඉතින් මෙන්න මේ කාලෙදී මේ මාගන්ධියා කියන බිසව මේ සාමාවතී ඇතුළු මේ බිසෝවරුන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගරුත්වයෙන් ශ්‍රද්ධාවෙන් ඉන්නවා දැකලා මේක දරා ගන්න බැරුව මේ කෙරෙහි ඊර්ෂ්‍යාව ඇති වෙලා මෑලට විපතක් කරන්න කල්පනා කරා. ඊට පස්සේ තමන්ගේ බාප්පා මාගන්ධියාගේ බාප්පා ගෙන්නලා කියනවා මේ රජතුමා උයන් කෙලියට යනවා. එතකොට මේ සාමාවතී ඇතුළු පිරිසත් එළියට යනවා. ඉතින් ඒ නිසා මෑලා ඉන්න මේ මාලිගාවේ තියෙනවා මේ රෙදි ගබඩාව, ඊට පස්සේ තෙල් ගබඩාව තියෙනවා. ඒ රෙදි ගබඩාවේ රෙදි අරගෙන ඒ ඇතුලේ තියෙන සියලුම කණු රෙදි වලින් වෙලලා ඒවා තෙල් තවරලා මෑලා සාමාවතී ඇතුළු බිසෝවරු ඇතුළට ආවට පස්සේ දොර වහලා ගිනි දල්වන්න කිව්වා. ඉතින් මේ බාප්පා කියපු විදිහටම කරනවා. ඉතින් ඒ වෙලාවේදී සාමාවතී ඇතුළු පිරිස ඇවිල්ලා අහනවා ඇයි මේ කණු වල මේ රෙදි වෙලලා මේ තෙල් ගල්වලා තියෙන්නේ. ඒ වෙලාවේ කියනවා මේ රජතුමා මට උපදේශයක් දුන්නා මේ කණු ශක්තිමත් වෙන්න මෙහෙම කරන්න කියලා. ඉතින් කොහොම හෝ මේ පිරිස ඇතුළට ගියාට පස්සේ දොර වහලා අර තෙල් මේ රෙදි තෙල් තවරපු රෙදි වලට ගිනි තැබුණා. ඉතින් කාටවත් එළියට එන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ වෙලාවේදී සාමාවතී අනිත් පිරිසට උපදෙස් දෙනවා. තමන්ගේ හෙලියන්ට. අම්මහාකං අනමතග්ග සංසාරේ විචරන්ති නම් ඒව මේව අග්ගිනා ජායමානානං අත්ත භාවානම් පරිච්ඡේදෝ බුද්ධ ඥානේනපි න සුකරෝ. කියන්නේ අපි සංසාරේදී මේ විදිහට පිච්චුණු වාර ගණන කියා නිම කරන්න බෑ. බුදු නුවණකටවත් ප්‍රමාණ කරන්න බැරි තරම් අපි පිච්චෙන්න ඇති. ඒ නිසා අප්‍රමාදී වෙන්න කියනවා. අප්‍රමාදී වෙන්න. මේ වෙලාවේදී ඒ කියන්නේ කෑ ගහන්න නැතුව පිපිලිසර වෙන්නේ නැතුව මේ වෙලාවේදී මේ කමටහනක් පුරුදු කරන්න. අන්න ඒ වෙලාවේදී තා ගේහේ ජහයන්තේ වේදනා පරිග්ගහ කම්මට්ටානම් මනසිකරොන්තියෝ කාචි ဒ ුතිය පලං කාචි තතිය පලං පාපුනිසු. මේ හැම දෙනාම
මේ වේදනාව මෙනෙහි කරනවා. වේදනානුපස්සනාව සිද්ධ කරලා සමහරු සකදාගාමි වෙනවා, සමහරු අනාගාමි වෙනවා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේට මේ කාරණාව දන්නනවා ස්වාමීන් වහන්සේලා මෙන්න මෙහෙම මේ සාමාවතිය ඇතුළු පිරිසට මෙහෙම විපතක් වෙලා තියෙනවා. ඒ පිරිස කොහෙද ඉපදුනේ? මෙහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා සබ්බාතා භික්ඛවේ උපාසිකායෝ අනිප්පලා කාල කතා. බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කරන්නේ. මහණෙනි, ඒ සෑම උපාසිකාවක්ම මේ ඒ කියන්නේ ප්‍රතිඵලයක් නැතුව කලුරිය කරා නෙවෙයි, නිෂ්ඵලව කලුරිය කරා නෙවෙයි, මාර්ගඵල උපදවාගෙනයි කලුරිය කරේ කියලා පැහැදිලි කරනවා. ඒකට සමහරු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදුනා, සමහරු දිව්‍ය ලෝකවල ඉපදුනා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ අතර උපාසිකාය සෝතාපන්න, සෝවාන් උපාසිකාවොත් හිටියා, සාන්ති සකදාගාමිනියෝ, සකදාගාමි උපාසිකාවොත් හිටියා, සාන්ති අනාගාමිනියෝ, අනාගාමි උපාසිකාවොත් හිටියා. කවුරුත් පෘථග්ජන උපාසිකාවෝ හිටියේ නැහැ එතන. ඒ නිසා නිෂ්ඵල නැහැ ඒ කලුරිය කිරීම. අනිෂ්ඵලව කලුරිය කරා කියලා පැහැදිලි කරනවා. ඉතින් දැන් මේ මෑලට මේ පිච්චිලා මැරෙන්න උනා. ගේ ඇතුළට කොටු වෙලා, මාලිගාව ඇතුළට කොටු වෙලා පිච්චිලා මැරෙන්න උනා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී පැහැදිලි කරනවා මෑලට මේ විදිහේ විපතක් වෙන්න හේතුව. මොකක්ද මේ උපඝාතක කර්මය? පැහැදිලි කරනවා අතීතේ බාරාණසියම් බ්‍රහ්මදත්තේ රජ්ජං කාරින්තේ රාජගේහි නිබද්දං අට්ඨපච්චේක බුද්ධා බුඤ්ජන්ති. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රජ කරන කාලෙදී මේ රජගෙදරට පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමක් වැඩම කරලා දානි වළඳනවා නිරන්තරයෙන්. ඉතිපතා වැඩම කරනවා. පංචසතා ඉත්‍යෝ තා උපට්ඨහන්ති. මේ රජගෙදර හිටපු බිසෝවරු 500 දෙනෙක් මෙන්න මේ පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරනවා. තේසු සත්පච්චේක බුද්ධා හිමවන්තං ගච්ඡanti. කාලයක් ගියාට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේලා 7 නමක් හිමාලයට වැඩම කරා. එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉතුරු වුණා ඒ ප්‍රදේශේ. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක් ඒකෝ නදී තීරේ ඒකන් තින ගහනං අත්ති තත්ත ජහනං සමාපජ්ජිත්වා නිසීදි. ඒ එතන රජමාලිගාව කිට්ටුව ගඟක් තියෙනවා. මේ ගඟේ අයිනේ හොඳට වැඩුණු තනගොමුවක් තියෙනවා. තනකොළ ගොමුවක්. මෙන්න මේ තනකොළ ගොමුවේ ඇතුලේ කාටවත් නොපෙනෙන විදිහට උන්වහන්සේ භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා නිරෝධ සමාපත්තියට සම්වදිනවා. දවස් 7කින් තමයි නැගිටින්නේ. ඉතින් එදා දවසේදී මේ රජතුමා ඇතුළු මේ බිසෝවරු 500 දෙනා මේ ගඟට යනවා ස්නානය කරන්න. ජල ක්‍රීඩා කරන්න යනවා. ඉතින් දවල් කාලේ මේ ස්නානය කරලා රජතුමා වෙනත් පැත්තක ඉන්නවා. රාජපුරුෂයොත් මේ පැත්තේ ඉන්නවා. ඉතින් මේ පිරිස ගොඩට එනවා. මේ ගිනි ගොඩක් ගහලා මේ ගිනි තැපීමට. ඉතින් ඊට පස්සේ මේ පිරිස බලනවා වටපිටාවේ ගිනි ගොඩක් හදාගන්න මේ තැනක් තියෙනවද කියලා. ඉතින් බලනකොට දකිනවා මේ තන ගොමුවක් තියෙනවා. හොඳට වැඩුණු තන ගොමුවක් තියෙනවා. ඉතින් මේ පිරිස එකතු වෙලා වටේටම ඊට ගින්දර මේ ගිනි තියෙනවා. ගිනි දැල්වෙනවා. ඉතින් තිනේසු ජහයත්වා පතන්තේසු පච්චේක බුද්ධං දිස්වා. දැන් මේ තනකොළ වලට ඇවිලිලා පහළට වැටෙනකොට මෙන්න මේ පිරිස දකිනවා පසේ බුදුරජාණන් වහන්සේ ඇතුලේ ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා දකිනවා. දැන් මේ පිරිස බය වුණා. නට්ටම් හා අම්හාකන් රඤ්ඤෝ පච්චේක බුද්ධෝ ජහයති. රාජා ඤත්වා අම්මේ නාසිස්සති. ඉතින් මේගොල්ලෝ කල්පනා කරනවා අනේ අපේ රජතුමාගේ පසේ බුදුරජාණන් වහන්සේ දැන්
නැසෙනවා, දැවෙනවා. මේක දැනගත්තොත් රජතුමා අපි මරලා දානවා, විනාශ කරලා දානවා. ඊට පස්සේ කල්පනා කරනවා සුදද්දන්නම් හරිස්සා. අපි තව ගින්දර ටිකක් දාලා මේ සාක්ෂියක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න අපි මේ පුච්චමු කියලා. ගින්දර වැඩි කරමු. නැත්තම් මේක දැනගත්තොත් එහෙම රජතුමා අපිව මරලා දානවා. ඒ නිසා මේ මරණ බයෙන් මේ පිරිස මොකද කරේ? තව මේ අවශ්‍ය රොඩු ආදිය ගෙනල්ලා, කොළ ආදිය ගෙනල්ලා මේ ගිනි ගොඩට දැම්මා. දාලා මහා දර ගොඩක් දාලා ඉදානි ජහයිස්සතීති පක්කමින්සු. දැන් ඉතින් පිච්චිලා අලුවත් ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ දැවිලා යයි කියලා මේ පිරිස පිටත් වෙලා යනවා. ඉතින් තා පටමං අසංචේතනිකා හුත්වා කම්මුණාන බංජිසු. ඒ කියන්නේ පළමුව මේ පිරිස දන්නේ නැහැ පසේ බුදුරජාණන් වහන්සේ ඇතුළේ ඉන්නවා කියන්නේ. ඒ නිසා ගිනි තැබුවත් මේ අයට අකුසලයක් වුණේ නැහැ. නමුත් ඊළඟට පැහැදිලි කරනවා ඉදානි පච්චා සංචේතනාය කම්මුණා බංජිසු. පසුව පසේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා දැකලා තමයි ගිනි තැබුවේ. ඉන්න වැඩි කරේ. දැන් ඔන්න අකුසලේ සිද්ධ කරගත්තා. ඉතින් පච්චේක බුද්ධම් පන අන්තෝ සමාපත්තියන් සකට සහස්සේහි දාරුවනි ආහරිත්ව ආලිම්පෙන්තාපි උස්මාකාර මත්තම්පි ගහේතුන් නැසක්කොන්. එදා පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමගිලා හිටියේ. මේ පිරිස දකින්න ඇති මේ අර ගිනි නැත්තම් අලු වගේ ඇඟට වැටිලා තියෙනවා දකින්න ඇති පසේ බුදුරජාණන් වහන්සේ. නමුත් පැහැදිලි කරනවා නිරෝධ සමාපත්තියට සම්බැඳිලා ඉන්න කාලෙදී ගැල් දහසකින් දර ගෙනල්ලා දැල්ලුවත් ගිනි තැබුවත් මේ පසේ බුදුරජාණන් වහන්සේගේට උණුසුම් මාත්‍රයක්වත් ඇඟට දැනෙන්න සලස්වන්න බෑ කියලා. එන කිසිම දෙයකට හානියක් කරන්න බෑ. ඉතින් තස්මාසෝ සත්තමේ දිවසේ උට්ටහා යථාසුකං අගමාසි. ඉතින් ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේ 7 වෙනි දවසේදී මේ සමාපත්තියෙන් නැගී ඉඳලා එතනින් පිටත් වෙලා යනවා. නමුත් අර විසෝවරු 500 දෙනා අකුසලයක් කරගත්තා. පසේ බුදුරජාණන් වහන්සේ මේ පිරිනුවන් පෑවේ නැහැ. හැබැයි දැනම ගින්දර තැබුවා. පැහැදිලි කරනවා තස්ස කම්මස්ස කතත්තා බහෝනි වස්ස සත සහස්සානි නිරේ පච්චිත්වා. මේ පිරිස අර කරගත්තු කර්මය නිසා අවුරුදු දහස් ගණන් නිරේ පිච්චිලා, නිරේ දුක් විඳලා තස්සේව කම්මස්ස විපාක අවශේෂේන. ඒ කර්මයේ අවශේෂ විපාක වශයෙන් අත්තභාව සතේ ඉමිනා න්යාමේන ගේහේ ජහයමානේ ජහයින්සු. ආත්ම භාව 100ක්ම මෙන්න මේ විදියට ගෙවල් පිච්චෙනකොට ඒ ගින්නට හසු වෙලා මැරෙනවා. එතකොට ආත්ම භාව 100ක්. ඉතින් මෙන්න මේ කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි කරන්නේ අර සාමාවතිය ඇතුළු පිරිසට මේ සුගතියක ඉපදිලා හිටියේ. ඒ විතරක් නෙවෙයි සෝවාන් වෙලත් හිටියේ. නමුත් සංසාරේ කරපු අකුසල කර්මය උපඝාතක කර්මයක් ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා ඒ ජීවිතේ නැසලා දැම්මා. ප්‍රවෘත්ති විපාක සිඳලා ජීවිතෙන් තොර කරලා දැම්මා. එතකොට දැන් මේ පිරිසේ ජීවිතයෙන් තොර කිරීම සිද්ධ කරා අකුසල උපඝාතක කර්මය. හැබැයි ඊළඟ ජීවිතේ ඉපදීම උප්පත්තිය ලබා දීම මේ අකුසල කර්මයෙන් කරේ නැහැ. ඊට මේ කර්මයේ හේතුනේ නැහැ. මොකද මේ පිරිස සුගති ඉපදුනේ. නමුත් සමහරුන්ට ආපු උපඝාතක කර්ම තුලින් මේ ජීවිතෙත් නැසලා ඊළඟ ජීවිතේ උපදීමත් උප්පත්තියත් ලැබලා දුන්නා. එහෙම කතා ප්‍රවෘත්තිත් අපිට පසුව ඉගෙන ගන්න ලැබෙනවා. අපි පැහැදිලි කරලා දෙනවා. එතකොට අපි මේ දැන් ඔය පැහැදිලි කරේ
අකුසල උපඝාතක කර්මයේ කුසල සහ මේ කුසල ප්‍රවෘත්ති විපාකයන් නැසලා ජීවිතයෙන් තොර කරපු මේ ආකාරයේ සම්බන්ධයෙන් උදාහරණයක්. ඒ වගේම තමයි දැන් අකුසල කර්මයෙන් උපන් තිරිසන් සත්තු එහෙම නැත්නම් මේ සතර අපාය සත්‍යයන්ටත් ඔන්න ওই විදිහටම ජීවිතේ මගදී අකුසල උපඝාතක කර්ම ඉදිරිපත් වෙලා ජීවිතයෙන් තොර කරනවා. ජීවිතයෙන් තොර කරනවා. ඒ අකුසල ප්‍රවෘත්ති විපාක නැසලා ජීවිතයෙන් තොර කරනවා. හොඳයි. එතකොට අපිට තව දුරටත් මේ අකුසල උපඝාතක කර්මී මේ කුසල අකුසල ප්‍රවෘත්ති විපාකයන් නැසලා ජීවිතයෙන් තොර කිරීම සම්බන්ධයෙන් තවත් කතා ප්‍රවෘත්ති කීපයක් අපිට පැහැදිලි කරගන්න තියෙනවා. ඒකට අපි ඒක ඊළඟ දවසේදී පිරිසට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ කතා අපි දැනගත්තාම තමයි අපිට මේ කාරණාව තවදුරටත් හොඳට මනාවම පැහැදිලි වෙන්නේ. ඒ නිසා අපි ඊළඟ දවසේදී කතා ප්‍රවෘත්ති කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්මී පැහැදිලි කරන මේ කතා ප්‍රවෘත්ති. හොඳයි. එතකොට අද අපි උපඝාතක කර්මයේ යටතේ උපඝාතක කර්මය කුසල උපඝාතක අකුසල උපඝාතක කර්මයන් මේ කුසල අකුසල ජනක කර්මයන් කොහොමද සිඳලා දාන්නේ කියන එක පැහැදිලි කරගත්තා. ඒ වගේම අකුසල උපඝාතක කර්මයේ කුසල අකුසල ප්‍රවෘත්ති විපාකයන් නැසීම සිද්ධ කරන්නේ කොහොමද කියන එකත් අපි පැහැදිලි කරගත්තා. තව දුරටත් මේ අවසානයේදී ඉගෙනගත්තු කාරණාව තව දුරටත් අපිට පැහැදිලි කරගන්න තියෙනවා. ඒකට අපි ඒක ඊළඟ දවසේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අද දවසේදී අපි අභිධර්ම පාඩම මෙතනින් අවසන් කරනවා. හොඳයි අපිට ඊළඟට තියෙන්නේ පාලි පාඩම. එතකොට අපි එදා පිරිසට මතක් කරා මේ ඡේදයක් පාලි ඡේදයක් ලැබලා දීලා මේක පරිවර්තනය කරන්න කියලා කවුරු හෝ ඉදිරිපත් වෙලා එහෙම පරිවර්තනය කරන්න කුසල සත්‍ය කවුරු හෝ ඉදිරිපත් වෙලා ඒක පරිවර්තනය කරන්න කුසල සත්‍ය විජෝකෝන් දිනිය සූදානමින් ඉන්න සන්නස අපි ඒ දරුවට අවස්ථාව දෙමු. කුසල සත්‍ය විජේකෝන් දිනිය සූදානමින් ඉන්න සන්නස අපි ඒ දරුවට අවස්ථාව දෙමු. හොඳයි. අපිට එතකොට මේ පාලි කොටස දෙකෙන් සලස්වා නම් හරි පිළිසෙට. හොඳයි. කතඤ්ඤුස්සනකෝ අතීතේ ජම්බුදීපේ යමුනා නාම ගංගායි තීරේ චන්දභාගා නාම ගාමෝ අහෝසි තස්මින් ගාමේ ඒකෝ මරුත්තෝ නාම බ්‍රාහ්මනෝ අවසි සෝ ඒක දිවසං අත්තනෝ වීහිං වික්ඛිනිතුං නගරං ගච්ඡන්තෝ අන්තරා මග්ගේ ඒකාය සාලාය කුට්ට රෝගාතුරං සුනකං දිස්වා කාරුණ්‍ය චිත්තේන නානා භේසජ්ජ පන්නානි ආහරිත්වා කොට්ටෙත්වා දදිනා ච උදකේනච සද්ධින් මිස්සෙත්වා පානක භේසජ්ජං කତ୍වා පායේසි පායත්වා කිප්පං ඒව ආරෝගෝ හෝහි ඉති වත්වා නගර අරෝගෝ හෝහි ඉති වත්වා නගරං අගමාසි සුනකෝ තං භේසජ්ජං පිවිත්වා මුල් ඡේද පරිවර්තනය කරලා ඉන්න. හොඳයි. අතීතේ ජම්බුදීපේ අතීතයේහි දඹදිව යමුනා නාම ගංගාය තීරේ යමුනා නම් ගං යුරෙහි චන්දභාගා නාම ගාමෝ චන්දභාග නම් ගමක් අහෝසි විය. තස්මින් ගාමේ එම ගමෙහි ඒකෝ මරුත්තෝ නාම බ්‍රාහ්මනෝ එක් මරුත්ත නම් බමුණෙක් අවසි වාසය කළේය. සෝ ඒක දිවසං හිතම එක් දවසක් අත්තනෝ තමාගේ වීහින් වික්ඛිනිතුන් වී විකිනීමට නගරං ගච්ඡන්තෝ නගරයට යනුයේ අන්තරා මග්ගේ අතරමගෙහි ඒකාය සාලාය එක් ශාලාවක කුට්ට රෝගාතුරන් සුනකං දිස්සා කුෂ්ඨ රෝගයෙන් පෙළෙන සුනකෙක් දැක කාරුණ්‍ය චිත්තේන කරුණා සිතෙන්
නානා බේසජ්ජ පන්නානි ආහරිතා නොයෙක් බෙහෙත් කොළ ගෙනවිත් කොට්ටෙත්වා කොටා දදිනාච උදකේනේච සද්දින් මිදුණු කිරිද ජලයද සමග නිස්සෙත්වා මිශ්‍ර කොට පානක බෙහෙසජ්ජං කତ୍වා පානය බොන බෙහෙතක් කොට පායේසි පෙව්වේය. පායෙත්වා පොවා කිප්පං ඒව ඉක්මනින්ම ආරෝගෝ හෝහි අරෝගෝ හෝහි නිරෝගී වෙව ඉති වත්වා යයි කියා නගරං අගමාසි නගරයට ගියේය. කතඤ්ඤු සුනකෝ කලගුණ දත් සුනකයා. එතකොට අතීතයේ ජම්බුදීපේ අතීතයේ දඹදිව යමුනා නාම ගංගායේ තීරේ යමුනා නම් ගංගා තීරෙහි නැත්නම් ගම් ඉවුරෙහි චන්දභාගා නාම ගාමෝ අහෝසි. චන්ද්‍රභාගා නම් ගමක් විය. තස්මින් ගාමේ ඒ ගමෙහි ඒකෝ මරුත්තෝ නාම බ්‍රාහ්මණෝ. මරුත්ත නම් බමුණෙක්. එතන ඒකෝ කියන එකෙන් දුන්නේ එක් මරුත්ත නම් බමුණෙක් අවසි විසුවේය. සෝ හෙතම ඔහු ඒක දිවසං එක් දවසක් අත්තනෝ වීහින් වික්කිනිතුන් තමාගේ වී විකුණන්නට නගරං ගච්ඡන්තෝ නගරයට යනුයේ අන්තරාමග්ගේ අතර මාර්ගයේහි ඒකාය ශාලාය එක් ශාලාවකි සිටි කුට්ට රෝගාතුරන් සුනකන් දිස්වා කුෂ්ඨ රෝගයෙන් පීඩිත වූ බල්ලෙකු දැක කාරුණ්‍ය චිත්තේන කරුණා සිතින් නානා බෙහෙසජ්ජ පන්නානි ආහරිත්වා නොයෙක් බෙහෙත් කොළ ගෙනවිත් කොට්ටෙත්වා කොටා දදිනාච උදකේනච සද්දි මිස්සෙත්වා මිදුණු කිරිද ජලයද සමග මිශ්‍ර කොට පානක බෙහෙසජ්ජං කତ୍වා බොන බෙහෙතක් කොට එහෙම නැත්නම් බොන බෙහෙතක් සකසා පායේසි පෙව්වේය. පායෙත්වා පොවා කිප්පං ඒව අරෝගෝ හෝහි වහාම නිරෝගී වෙව ඉතියයි වත්වා කියා නගරං අගමාසි නගරයට ගියේය. හොඳයි ඊළඟට සුනකෝ තම් බෙහෙසජ්ජම් පිවිත්වා බල්ලා ඒ බෙහෙත බී නචිරස්සං ඒව නොබෝ කලකින්ම අරෝගෝ හුත්වා නිරෝගී වී අත්තනෝ බේසජ්ජන් දින්නම් බ්‍රාහ්මණං තමන්ට බෙහෙත දෙන ලද බමුණා පරියේ සන්තෝ සොයමින් තත්ත ආහින්ඩි ඒ තැන ඇවිද්දේය. බ්‍රාහ්මණෝ අපි බමුණාත් වීහිම් වික්කිනිත්වා වී විකුණා සත්ත දිවසන් නගරේ වසිත්වා සද්ද දිනක් නගරෙහි වාසය කොට පුන තේනේව මග්ගේන ආගච්චි නැවත ඒ මාර්ගයෙන්ම ආවේය. සුනකෝතං ආගච්ඡන්තම් බ්‍රාහ්මණං දූරතෝව දිස්වා බල්ලා ඒ එන්නා වූ බමුණා දුරතියාම දැක පීති සෝමනස්ස ජාතෝ ප්‍රීති සොම්නස් වූයේ වේගේන තස්ස සන්තිකන් දහවිත්වා වේගයෙන් ඔහුගේ සමීපයට දිවගොස් පාදේ චුම්බිත්වා පා සිඹ අත්තනෝ අරෝග භාවම් ප්‍රකාශෙන්තෝ විය තමාගේ නිරෝගී භාවයේ ප්‍රකාශ කරන්නේ මෙන් සද්දං කරුන්තෝ ශබ්ද කරමින් බ්‍රාහ්මනස්ස කායං ආලිංගි බමුණාගේ කය වැළඳ ගත්තේය. හොඳයි. බ්‍රාහ්මනෝ අපි අරෝගං සුනකන් දිස්වා බමුණාත් නිරෝගී බල්ලා දැක අතිවිය සෝමනස්සප්පත්තෝ අතිශයෙන් සොම්නස් වූයේ තස්ස සීසම් පරාමසික්කා ඌගේ හිස අතගායි කියන්නේ බල්ලාගේ හිස අතගා අවිදූරේ ආපනම් හා බත්තපුටන් කිනිත්වා නුදුරෙහි වූ කඩයකින් බත් මුලක් මිලදීගෙන කාදිතුන් අදාසි කෑමට දුන්නේය. සුනකෝතං කහදිත්වා බල්ලා එය කා බ්‍රාහ්මණේන සද්දින් ඒව ගච්ඡති බ්‍රාහ්මණේන ඒව සද්දින් ගච්ඡති බමුණා සමගම යයි. බ්‍රාහ්මනෝ ගේහං ගන්ත්වා බමුණා ගෙදරට ගොස් අත්තනෝ බරියන් තමාගේ භාර්යාවට සුනකස්ස සබ්බං කතං කතේසි බල්ලාගේ සියලු කතාව කීවේය. කියන්නේ බල්ලා සම්බන්ධයෙන් සියලු කතා ප්‍රවෘත්ති කිව්වා කියන්නේ. සුනකෝ බ්‍රාහ්මනස්ස ගේහං ගන්ත්වා බල්ලා බමුණාගේ ගෙදරට ගොස් බ්‍රාහ්මණේන අත්තනෝ කතෝපකාරං සරන්තෝ
බමුණා විසින් තමාට කරන ලද උපකාරයේ සිහි කරමින් තස්ස ගේහං ආරක්ඛං කරෝති. ඔහුගේ ගෙදර ආරක්ෂා කරයි. චෝරානංච සොරුන්ටද අහීනංච සර්පයන්ටද වරාහ ආදී චතුප්පදානංච ඌරු ආදී සිව්පා සතුන්ටද ගේහස්ස සමීපං ගේ සමීපයට ආගන්තුම් පැමිණීමට න දේති නොදෙයි. බ්‍රාහ්මනෝ අපි බමුණාද දිවසස්ස තික්කත්තුන් දවසට 3 වරක් සුනකස් ආහාරන් දේති බල්ලාට ආහාර දෙයි. ඒවම් බ්‍රාහ්මනෝ සුනකං අත්වනෝ දාරකං ඉව පෝසේති. මෙසේ බමුණා බල්ලා තමාගේ දරුවෙක් මෙන් පෝෂණය කරයි. ඒක දිවසං එක් දවසක් බ්‍රාහ්මනෝ කුද්දාලං ආදාය බමුණා උදැල්ලක් ගෙන කෙත්තං ගන්තුන් ගේහතෝ නික්කමි කෙතට යෑමට ගෙයින් නික්මුණේය. සුනකෝ අපි බල්ලාද බ්‍රාහ්මණයන සද්දින් ඒව බමුණා සමගම කෙත්තං ගච්චෙති කෙතට යයි. උබෝ කෙත්තං ගච්ඡන්තා දෙදෙනා කෙතට යන්නාහු නැත්තං දෙදෙනා කෙතට යන්නේ අන්තරා මග්ගේ අතර මාර්ගයේදී අතරමඟදී ඒකෝ අජගරෝ එක් පිඹුරෙක් බ්‍රාහ්මනම් භෝගේන බන්දි බමුණාව කඳින් වෙලා ගත්තේය. තන් දිස්වා සුනකෝ එය දැක බල්ලා අත්වනෝ ජීවිතාන්තරායන් අසල්ලක්කිත්වා තමාගේ ජීවිතානතුර නොසලකා බ්‍රාහ්මණං අජගරම් හා විස්සජ්ජා පේතුකාමෝ බමුණා පිඹුරාගෙන් නිදහස් කරවා ගනු කැමැත්තේ අජගරස්ස බොහෝගේ තත්ත දසි පිඹුරාගේ කඳෙහි ඒ තැන සපා කෑවේය. සුනකෝ ඒවන් දසන්තෝ අපි බල්ලා මෙසේ හප කනුයේද බ්‍රාහ්මණං විස්සජ්ජාපේතුන් අසක්කොන්තෝ බමුණා නිදහස් කරවා ගැනීමට නොහැකි වනුයේ සමීප කෙත්තේ කසන්තේ මනුස්සේ දිස්වා සමීප කෙතෙහි සීසාන්නා වූ මිනිසුන් දැක සීගන් තත්ත දහවිත්වා වහා එහි දුවගෙන ගොස් මහා සද්දං කරි මහා හඬක් කළේය. මනුස්සා කින් ඒත් මනුස්සා මිනිස්සු කින් ඒතං එය කුමක්ද ඉතියයි සුනකං ඕලෝකේසුම් බල්ලා දෙස බැලූහ. අත්ත සුනකෝ තත්ත ටපිතම් මනුස්සානං වත්තං ඉක්බිති බල්ලා එහි තබන ලද මිනිසුන්ගේ වස්ත්‍රයක් ආදායගෙන දහවි දිව්වේය. මනුස්සා මිනිස්සු ඒකෝ සුනකෝ අම්හාකං වත්තං ආදාය දහවි එක් බල්ලෙක් අපගේ වස්ත්‍රයක් ගෙන දිව්වේය. ඉති යැයි ලෙඩ්ඩු දණ්ඩාදයෝ ආදාය ගල්කැට දඩු ආදිය ගෙන සුනකං අනුබන්ධින්සු බල්ලා පසුපස ලුහු බැන්හ. සුනකොහෝ වේගේන දහවිත්වා බල්ලා වේගයෙන් දුවගොස් තං වත්තහන් ඒ වස්ත්‍රය අජගරස්ස සමීපේ පාතේසි පිඹුරාගේ සමීපේ හෙළීය. මනුස්සා වේගේන තන් තහනං ආගච්ඡන්තා මිනිස්සු වේගයෙන් ස්ථානයට පැමිණෙනුයේ බ්‍රාහ්මණංච අජගරංච දිස්වා බමුණාත් පිඹුරා දැක අජගරම් මාරෙත්වා පිඹුරා මරා බ්‍රාහ්මණං විස්සජ්ජාපේසුම් බමුණා නිදහස් කරවූහ. ඒවන් තිරච්ඡානගතා අපි මෙසේ තිරිස්සන් සත්වයෝද අත්වනෝ කතෝපකාරන් තමාට කළ උපකාරය සල්ලක්යත්වා සලකා පච්චුපකාරං කරොන්ති ප්‍රතිඋපකාරය කරත්. කාරණාකාරනම් පන ජානන්තයෙහි මනුස්සයෙහි යුක්තිය අයුක්තිය දන්නා වූ මිනිසුන් විසින් අවස්සං ඒ කාන්තයෙන් පච්චුපකාරෝ කාතබ්බෝ ඒව හෝති ප්‍රතිඋපකාරය කළ යුතුම වෙයි. තතා අපි එසේ වුවත් ඒකච්චේ මනුස්සා ඇතැම් මිනිස්සු අත්තානන් තමන්ට උපකාරකානං හිතේසීනං සප්පුරිසානං උපකාරවත් යහපත කැමැති නැත්තං හිතයිශී සත්පුරුෂයන්ට අනත්තං ඒව කරොන්ති අනර්ථයක්ම කරත්. තේ අසප්පුරිසා මනුස්සා ඒ අසප්පුරිස මිනිස්සෝ තිරච්ඡාන ගතයෙහි අපි තිරිසනුන්ටත් වඩා
ගුණහීනා ඉති ගුණහීනයෝ යයි දත් ඥාතබ්බා දතියුත්තාහ. හොඳයි. එතකොට අඩුපාඩු තියෙනවා නම් තමන්ගේ සකස් කර ගන්න ඕනි. ඉතින් මේ කතාවෙන් පැහැදිලි කරන්නේ මේ කතඤ්ඤෝ සුනකෝ කියන එක මේ කළ ගුණදත් සුනකයා. තමන්ට කළ උපකාරයේ හොඳින් දන්න දැනගත්තු සුනකයා බල්ලා. තමන්ට කරපු උපකාරයේ සිහිපත් කරමින් ප්‍රතිඋපකාර කරා. එතකොට මේකෙදි පැහැදිලි කරේ මේ අතීතයේ දඹදිව මේ යමුනා කියන ගම් යූරේ චන්ද්‍රභාගා කියන ගමක් තිබුණා. මේකේ මරුත්ත කියන නමින් බමුණෙක් හිටියා. ඉතින් මේ බමුණා එක දවසක් තමන්ගේ වී විකුණන්නට නගරයට යන අතරමඟදී කුෂ්ඨ රෝගයක් වැළඳුණු බල්ලෙක් එක් ශාලාවක ඉන්නවා දැකලා බොහෝම කරුණාවක් ඇති වෙලා ඊට පස්සේ තමන් දන්න බෙහෙත් කොළ ගෙනල්ලා ඒවා තලලා මිදුණු කිරි සහ මේ වතුරත් එක්ක මිශ්‍ර කරලා බෙහෙතක් බොන බෙහෙතක් හදලා පෙව්වා. ඉතින් පොවල ඉවරලා ඉක්මනට නිරෝගී වේවා කියලා හිතලා මේ බමුණ යනවා නගරයට. ඒ ගිහිල්ලා මේ බල්ලත් මේ බෙහෙත බිව්වට පස්සේ ටික දවසකින්ම නිරෝගී වුණා. ඊට පස්සේ ඉතින් මේ බල්ලා Tamanට බෙහෙත දුන්නු බමුණව හොය හොය ඒ තැන ඇවිදිනවා. ඉතින් බල්ලට මේක තේරෙනවා. ඉතින් බමුණත් මොකද කරන්නේ නගරයට ගිහිල්ලා වී විකුණලා දවස් 7ක් නගරේ ඉඳලා නැවත එනවා. එනකොට මේ එන මාර්ගයේ ගියපු මාර්ගයෙම තමයි එන්නේ. මේ එනකොට මේ බල්ලා දකින්නවා මේ බමුණ එනවා දුර තියාම දකින්නවා. ඊට පස්සේ බොහොම සතුටටපත් වෙලා දුවගෙන ගිහිල්ලා මේ බමුණගේ පා දෙක සිඹලා ඉතින් තමාගේ අර නිරෝගී බව හරියට කියනවා වගේ මේ ශබ්ද කරලා හඬ නගලා මේ බල්ලා මේ කියාගන්න බැරි වුණත් නිකන් ඒක කියනවා වගේ හඬ නගලා ඉතින් බමුණගේ ළඟට ගිහිල්ලා කය වැළඳ ගන්නවා. ඊට පස්සේ බමුණත් ඉතින් මේ නිරෝගී වුණු බල්ලා දැකලා බොහොම සතුටටපත් වෙලා ඉතින් හිස අත ගාලා බල්ලාගේ ළඟ කඩේකින් බත් මුලක් ගෙනල්ලා කන්න දෙනවා. ඊට පස්සේ බමුණ මේ බල්ලා මේ බත් මුල කාලේ ඉවරලා බමුණත් එක්කම යනවා. ඉතින් බමුණ ගෙදරටම යනවා ගිහිල්ලා තමන්ගේ භාර්යාවට මේ කතාව කියනවා. මම මෙහෙම බෙහෙතක් දුන්නා ඉතින් ඒකෙන් සුව වුණා මේ බල්ලා මගෙත් එක්කම ආවා. ඉතින් මේ ගෙදර හිටපු භාර්යාවත් ඉතින් සතුටු වුණා. ඉතින් බල්ලත් බමුණගේ ගෙදරට ගිහිල්ලා ඉතින් බමුණ තමන්ට කරපු උපකාරය සිහිපත් කරමින් ඉතින් මේ බමුණගේ ගෙදර ආරක්ෂා කරනවා. සර්පයන්ටවත් එහෙම නැත්නම් ඔය ඌර්වාදී සත්ත්වයන්ටවත් හොරුන්ටවත් එන්න දෙන්නේ නැහැ. ගෙදර ළඟටවත් එන්න දෙන්නේ නැහැ. ඉතින් බමුණත් මේ බල්ලට දවසට 3 වතාවක් කෑම දෙනවා. හරියට දරුවෙක් වගේ පෝෂණය කරනවා. එක් දවසක් ඉතින් බමුණ උදැල්ලත් අරගෙන කෙතට යනවා. බල්ලත් එක්කම යනවා. ඉතින් දෙදෙනාම යනකොට අතරමඟදී ලොකු පිඹුරෙක් මේ බමුණ ළඟට ඇවිල්ලා හදිසියෙම බමුණගේ ඇඟ වෙලා ගන්නවා මේ පිඹුරගේ කඳින්. ඉතින් බල්ලා මේක දැකලා තමන්ගේ ජීවිත අනතුරවත් සලකන්නේ නැතුව මේ පිඹුරගේ ඇඟ ඒ කඳේ තනින් තන හපනවා. මේ බමුණව නිදහස් කරගන්න. හැබැයි මේ බල්ලාට තේරුණා මට මේක කරන්න බෑ කියලා. ඊට පස්සේ ළඟ කෙතක මිනිසු හාමින් ඉන්නවා. හානවා. මේ බල්ලා මොකද කරන්නේ? දුවගෙන එතෙන්ද මේ මිනිස්සු ඉන්න තැනට යනවා. ළඟට ගිහිල්ලා බුරනවා. එතකොට මිනිස්සු බලනවා බල්ලා දිහා. ඒ වෙලාවේදී මිනිසුන්ගේ ඇඳුමක් බිම දාලා තිබ්බයි ළඟ. ඒ ඇඳුම කටින් හපාගෙන බල්ලා දුවනවා. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සු මොකද කරේ? අපේ ඇඳුමත් අරගෙන මේ බල්ලෙක් දීවා කියලා බල්ල පස්සේ පන්නනවා. බල්ලා අර ඇඳුම අරගෙන ගිහිල්ලා අර පිඹුරයි බමුණයි ඉන්න තැනට දානවා. දාලා පැත්තකට වෙලා ඉන්නවා. මිනිස්සු දුවගෙන එනකොට දකින්නවා මේ බමුණ මේ පිඹුර වෙලාගෙන ඉන්න මේ බමුණ. යාන්තේට පිඹුර මාරලා බමුණ නිදහස් කරගන්නවා. ඉතින් මේ බල්ලා
තමන්ට බෙහෙත දීලා සුවපත් කරපු මේ බමුණට කරපු පුතගුණ සැලකීම. ඉතින් ඒ නිසා මේක පැහැදිලි කරනවා මේ විදිහට තිරිසන් සත්වෝ තමන්ට කරපු උපකාරයේ සිහිපත් කරමින් සලකලා ප්‍රතිඋපකාර කරනවා. එතකොට මේ යුක්තිය අයිතිය දන්න හොඳ නරක දන්න මිනිස්සු ඒකාන්තයෙන් ප්‍රතිඋපකාර කරන්න ඕනේ. එහෙම වුණත් සමහර මිනිස්සු ඉන්නවා තමන්ට කොච්චර උපකාර කරපු කොච්චර හිතයිශී වුණත් මේ සත්පුරුෂ මිනිසුන්ට අනර්ථයක්මයි කරන්නේ. අනර්ථයක්ම කරනවා. ඉතින් ඒ පිරිස මේ මිනිස්සු තිරිසන් සත්තුන්ටත් වඩා ගුණහීන මිනිස්සු හැටියට දැනගන්න කියලා කියනවා. හොඳයි. එතකොට මේ කතාව යම් කොටසක් යම් ග්‍රන්ථයක තිබුණා. නමුත් අපි කතාවට තව කොටස් එකතු කරලා අපි මේක සකස් කරපු කතාවක්. මේ පාලි භාෂාව කියන්න පුහුණු වෙන්න සකස් කරපු මේ කතාවක්. ඒත් මේකේ අඩුපාඩු යම් තිබුණා නම් මේ Taman ලියපු එකේ ඒකට ඒවා සකස් කරගන්න අපි පෙන්නපු විදිහට ඊට පස්සේ මේ කියන්න හුරු වෙන්න ඕනේ. හොඳයි. එතකොට අපි ඊළඟ දවසේ පාලි පාඩමට නැවත Tamanට අභ්‍යාසයක් දෙනවා. එතකොට අදට අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අද අභිධර්මයේ පාලි ඉගෙන ගැනීම තුළින් සංතානි කුසල් සිතුවිලි පහළ වුණා. මේ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් බලයෙන් ශක්තියෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය පාරමී කුසලයක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ ධර්මයන් කියා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් මේ වැඩසටහන වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙස මහන්සි වෙන පෙකලු මහත්මයා ප්‍රධාන දරුවන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනෙ ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් භවයෙන් පසු වෙන හැම දිනාටමත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක කල්පේශාක්‍ය මහේශාක්‍ය දිවිතා මණ්ඩලයටත් මිය පරලෝකසු පින් බලාපොරොත්තුෙන් පසු වන ඥාති බන්ධ හිතයිශීන්ටත් මේ පින් දැනේවා පෙනේවා මෙතින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේම ජීවිත සැපවත් වේවා. හැම දිනාගේම සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් නිවනින් සැනසෙන්නටම ලැබේවා. හේතුපකාර වේවා කියන අදහසින් මම කියවට පසුව මේ වාක්‍ය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. තුන් ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුද්ධ ශාසනය පිහිට ආධාර කර ගනිමින් ගෝර කටුක සංසාර සාගරයෙන් ඈතර වීමට අනවරාග සංසාරයේ පුරාවට පුරන ලද පාරමිතා ධර්මයන්ගේ විපාක වශයෙන් මේ උතුම් ධර්මයේ ඉගෙන කියා ගන්නට වාසනාව සැලසුණු මේ සත්පුරුෂ දනන් හට අද දවසේදීත් අපිට පුළුවන්කම ලැබුණා ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය බොහෝම වැටහෙන ආකාරයෙන් පැහැදිලි වන ආකාරයෙන් ඉදිරිපත් කරලා කියා දෙන්නට අද දවසේදීත් මේ උතුම්
ධර්මය අපිට කියා දෙන්නට යෙදුනා වූ උතුම් ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදි වාසී නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවැල ඥාන දසනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් මේ සිද්ධ කරන්නා වූ වටිනා ශාසනික මෙහෙවර තව চিරාත් කාලයක් සුවසේම කරගෙන යන්නටත් බොහෝ දෙනාගේ දහම් ඇස විවර කරවන්නට හැකි වෙනටත් උන්වහන්සේට ශක්තිය ධෛර්ය බලය වාසනාව නිදුක් නිරෝගී භාවයේ සැලසේවායි අපි සෑම සිළු දෙනාම සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් සත්පුරුෂ ව්‍යායාමයේ වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙස මහන්සි වන්නා වූ සහ සම්බන්ධ වෙන්නා වූ ඔබ අප සෑම සිළු දෙනාටම මේ උදාාරතර පින්කම සංසාර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවායි අපි ප්‍රාර්ථනා කරගනිමු. හොඳයි, එසේනම් අද දවසේ මේ වැඩසටහනින් අනතුරුව සුපුරුදු පරිදි අද දවසේදී ධර්ම සාකච්ඡා මේ වැඩසටහන පැවැත්වෙනවා. සජීවී වැඩසටහනට සම්බන්ධ වන පිරිස සඳහා ඔබට තිබෙන ගැටලු ස්වාමින් වහන්සේ වෙතින්ම දැන කියා ගන්නට අවස්ථාව තිබෙනවා. නමුත් අපි නිල වශයෙන් වැඩසටහන අවසන් කරන්නට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමින් අප විසින් රැස්පත් කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තියම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වෙත අනුමෝදන් කරමු. අනුමෝදන් කරමින් ස්වාමින් වහන්සේ රැස්පත් කරගත්තා වූ පිනත් අනුමෝදන් වෙමින් මේ උදාාරතර සත්පුරුෂ ක්‍රියාව ඉදිරියට සුවසේම කරගෙන යන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරගනිමු. හොඳයි, එහෙනම් සියලුම දෙනා මාත් සමගම ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු. සුඛී හෝතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං